වෙලා ඉන්න කට්ටිය. වෙලා ඉන්න. හරි පුතේ ආයුබෝවන් හැමෝටම සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා. දෙවෙනි දවසට අපි ඇවිල්ලා ඉන්නේ. ගිය සතියේ අපි පේපර් දෙකක් සාකච්ඡා කරා. හැබැයි මම අර ෆ්‍රී සෙමිනාර් ගෲප් එකට දැම්මේ පළවෙනි පේපර් එක විතරයි. පළවෙනි පාඩමේ පේපර් එක විතරයි මම දැම්මේ. දෙවෙනි පේපර් එක මම දැම්මේ නැහැ ඒකට. ඒ කාරණේ මම ඔයාලට පැහැදිලිවම කිව්වා මේ අපි මේ යන ක්‍රමවේදය මොකක්ද කියලා. ඉතින් අදත් සමහර අය මේකට සම්බන්ධ වෙන බව සඳහන් කරලා තිබුණා. ඒ නිසා මම තුන්වෙනි පාඩමේ පේපර් එක අද දැම්මා. නමුත් අපි ඒ ගෲප් එකට දිගටම පේපර් එක එවන්නේ නැහැ. ඒක මතක් කරන්න ඕනේ. මේ පේපර් කීපයක් විතරයි එවන්නේ. ඔයාලට අපි ගිය සතියේ සඳහන් කරුවා මේ පොතේ ප්‍රශ්න පත්‍ර 28ක් තියෙනවා අපිට සාකච්ඡා කරන්න. මේක පිටු 220ක් විතර වගේ ප්‍රමාණයක් තියෙනවා. ආකෘතිට අනුව සම්පූර්ණයෙන්ම විෂය නිර්දේශයේ ආවරණය වෙන විදිහට තමයි අපි මේ කතා කරන්නේ. එතකොට පාඩම් 15ට අදාළව ප්‍රශ්න පත්‍ර 20ක් විතර සකස් වෙලා තියෙනවා. ඊට අමතරව ආදර්ශ ප්‍රශ්න පත්‍ර සකස් වෙලා තියෙනවා. ඉතින් මේක අපි සම්පූර්ණයෙන්ම අවසානයේ දක්වා කතා කරනවා. එක දවසකට පේපර් දෙක ගානේ. එතකොට අපි ගිය සතියේ දේශපාලන විද්‍යාව සහ දේශපාලන විද්‍යා අධ්‍යයන ප්‍රවේශ කියන පළවෙනි පාඩමට අදාළ ප්‍රශ්න 50ක් ඉවර කරා. ඒ වගේම දෙවෙනි පාඩම දෙවෙනි ඒකකය දේශපාලන විද්‍යාවේ විශේෂ ක්ෂේත්‍රය කියන එක ඒකට අදාළවත් අපි ප්‍රශ්න 50ක ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරුවා. ඔයාලා දන්නවා ප්‍රශ්න පත්‍ර ආකෘතිය පළවෙනි ප්‍රශ්න 30 බහුවර්ණ ප්‍රශ්න විදිහටයි සකස් වෙලා තියෙන්නේ. අනෙක් ප්‍රශ්න 20 ව්‍යුහගත ප්‍රශ්න විදිහටයි සකස් වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් හිස්ටැන් වල ලියන නිශ්චිත පිළිතුරු ලියන ප්‍රශ්න 20ක් විදිහටයි සකස් වෙලා තියෙන්නේ. ඉතින් ඒ ආකෘතියට යටත්ව අපි මේ සමස්ත විෂය නිර්දේශය ආවරණය කරන ප්‍රශ්න පත්‍ර 28ක් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට දින 14ක් මේ ක්‍රියාදාමය අඛණ්ඩව සිද්ධ වෙනවා. නේද? මේ ඔපරේෂන් එක දින 14ක් ඒ කියන්නේ පැය 4 ඒවා 14ක් ක්‍රියාත්මක වෙනවා. හරි. එතකොට අපි අද සාකච්ඡා කරන්නේ තුන්වෙනි ඒකකය. හරි. ඒ කියන්නේ රාජ්‍ය කියන පාඩම ඇසුරින් තමයි අපි අද සාකච්ඡා කරන්නේ. එතකොට හතරවෙනි ඒකකයේ ප්‍රශ්න පත්‍ර දෙකක් තියෙනවා මතක තියාගන්න. ඒ කියන්නේ ප්‍රශ්න 100ක් සකස් කරලා තියෙනවා හතරවෙනි ඒකකයට. ඔව් අපි බලමු. මං දැන් පැය එකමාරකට විතර උඩදී අර සෙමිනාර් ගෲප් එකට දැම්මා මේ ප්‍රශ්න පත්‍රේ. අපේ පන්ති වලට එන අය සහ තවත් පිටස්තර දරුවෝ සෑහෙන ප්‍රමාණයක් පොත අරගෙන තිබුණා. අදත් මතක් කරනවා සමහර අය ප්‍රශ්න පත්‍රය නොකර උත්තර සාකච්ඡාවට පමණක් සහභාගී වෙනවා. ඒක කිසිසේත්ම ඵලදායී වෙන්නේ නෑ පුතේ. මතක තියාගන්න. ඒකේ කිසිම ඵලදායීතාවයක් නෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම මතක තියාගන්න මේකේ ප්‍රශ්න ටික කරලා ඉවරලා සහභාගී වෙන්න සාකච්ඡා කිරීමට. එහෙම නැති වුණොත් තමයි ඔයාලගේ ප්‍රයෝජන නැති වෙලා යයි අපරාධයක් වෙයි. හරි. එතකොට අපි කතා කරනවාද තුන්වන පාඩම ඇසුරින්. ඒ කියන්නේ තුන්වෙනි පාඩම කියලා කියන්නේ රාජ්‍ය පාඩම.
ඔව් රාජ්‍ය පාඩම ඇසුරින් තමයි අපි අද සාකච්ඡා කරන්නේ. ප්‍රශ්නාංක 1 සිට 15 දක්වා ප්‍රශ්නාංක 1 සිට 15 දක්වා මොකද්ද කරන්න කියන්නේ? සාවද්‍ය හෝ අඩුවෙන්ම අදාළ වන ප්‍රකාශය. සාවද්‍ය එහෙම නැත්නම් වැරදි ප්‍රකාශය. එහෙම නැත්නම් අඩුවෙන්ම අදාළ වන ප්‍රකාශය. හරි? එතකොට මතක තියාගන්න 1 ඉඳන් 15 දක්වා. හරි? පළවෙනි ප්‍රශ්නය රාජ්‍ය කියලා දීලා තියෙන්නේ. ප්‍රකාශ පහක් තියෙනවා. සමාජයේ කුඩාම ඒකකය වූ පවුල විකාශනය වීමෙන් බිහි වූ බව ලිබරල් වාදීන් පවසයි. ඔව් ඒක සාමාන්‍ය පිළිගැනීමක්. ඒක ලිබරල් වාදයේ පිළිගැනීම වගේම සමාජ විකාශනාත්මක වාදී මතය කියලා එකක් තියෙනවා. ඒගොල්ලන්ගේ පිළිගැනීම තමයි අතරම මේක ඔරිජින් එක සමාජ විකාශනාත්මක වාදය. සමාජ විකාශනාත්මක වාදයෙන් තමයි මේ කාරණේ එළිදරව් කරුවේ. නමුත් ලිබරල් වාදීන් එක කිසිම ආකාරයක වාදයකින් තර්ක කිරීමකින් තොරව පිළිගන්නවා. මොකද්ද? සමාජයේ කුඩාම ඒකකය පවුල. ඒතර පවුල කියන ඒකකය විකාශනය වීමෙන් රාජ්‍ය දක්වා පැමිණි ආය කියලා තමයි පිළිගන්නේ. හරි? සමාජයේ කුඩාම ඒකකය පවුල. එතකොට පවුල විකාශනය වීමෙන් ගෝත්‍රය නිර්මාණය වුණා. ගෝත්‍රය විකාශනය වීමෙන් සමාජය නිර්මාණය වුණා. සමාජය තුල පැන නැගුණු විවිධ අවශ්‍යතාවයන් මුල් කරගෙන හරි සමාජය තුල පැන නැගුණු විවිධ අවශ්‍යතාවයන් මුල් කරගෙන අන්න රාජ්‍ය බිහි වුණායි කියලා කියනවා. හරි? එතකොට මේ තමයි රාජ්‍ය බිහිවීමේ ආකාරය. කවුරුන් පිළිගන්න විදිහටද? ලිබරල් වාදීන් පිළිගන්න විදිහට. කුඩාම ඒකකයේ පවුල විකාශනය වීමෙන් පවුල් ගණනාවක් නිර්මාණය වුණා. අපි ඒකට කියනවා ගෝත්‍රය කියලා. ගෝත්‍රය කෑලි කෑලි වලට කැඩලා බිඳලා ගිහිල්ලා හෝ නව ගෝත්‍ර නිර්මාණය වෙලා හෝ ගෝත්‍ර ගණනාවක් සකස් වුණා. ඒ ගෝත්‍ර සමූහයේ එකතුවට අපි කියනවා සමාජය කියලා. සමාජය තුල විවිධ අවශ්‍යතා පැන නැගුණා. සමාජයක් විදිහට ජීවත් වෙනකොට එකක් තමයි පොදු පාලන ක්‍රමයක් ගොඩනගා ගැනීමේ අවශ්‍යතාවය පැන නැගුණා. විශේෂයෙන්ම සමාජයක් තුල ජීවත් වෙනකොට සියලුම අයව පොදු නීති ක්‍රමයකට අවනත කරගන්න සිද්ධ වුණා. ඒ වගේම ආර්ථික අවශ්‍යතාවයන් සපුරා ගන්න සිද්ධ වුණා. අනික් අතට ආරක්ෂාව සපයා ගැනීම කියන කාරණේ අතිශය වැදගත් සාධකයක් වුණා. මේ කාර්යයන් ඉටු කරන්න සමාජය තුල කිසිම ආකාරයක අධිකාරියක් සහිත ආයතනයක් තිබුණේ නැහැ. බලය සහිත ආයතනයක් තිබුණේ නැහැ. අන්න ඒ නිසා මොකද වුනේ? මිනිසුන් විසින් පොදු එකඟතාවයකට ඇවිල්ලා මේ රාජ්‍ය කියන සංවිධානය බිහි කරගත්තයි කියලා කියනවා. ඒක සමාජ විකාශනාත්මක වාදයේ පිළිගැනීම. ඉතින් ඒක ලිබරල් වාදීන් ඒ ආකාරයටම පිළිගන්නවා. දෙවෙනි කාරණය කියනවා ස්ත්‍රීවාදීන්ට අනුව පුරුෂ මූලික බල උපකරණයකි. කවුද මේ අදහස ඉදිරිපත් කරන්නේ? මේ අදහස ඉදිරිපත් කරන්නේ කේට් මිලට්. කේට් මිලට් 1971 දී ලියනවා the sexual politics ලිංගික දේශපාලන මේ කෘතියෙන් කේට් මිලට් විග්‍රහ කරනවා රාජ්‍ය කියන්නේ පුරුෂයන් නම් වූ එක්තරා කණ්ඩායමක් විසින් ස්ත්‍රීන් නම් වූ තවත් කණ්ඩායමක් තලාපෙලා පාලනය කිරීම සඳහා නිර්මාණය කරගන්නා ලද ආයතන එහෙම නැත්නම් මෙවලම් සමූහයක එකතුවකි.
ආන්න කේට් මිලට්ගේ අර්ථ නිරූපණය. හරි. ඉතින් ස්ත්‍රීවාදීන් රාජ්‍ය දකින්නේ පුරුෂ මූලික බල උපකරණයක්. පුරුෂයන් විසින් පුරුෂයන්ගේ ආධිපත්‍ය රඳවා ගැනීම සඳහා කාන්තාවන්ව පාලනය කරන්න මර්ධනය කරන්න යොදාගත් බල උපකරණයක් විදිහට තමයි ස්ත්‍රීවාදීන් රාජ්‍ය හඳුන්වන්නේ. නිරාගමිකවාදීන්ට අනුව ආගම සමග දුරස්ථ සම්බන්ධතාවයකින් පැවතිය යුතුය. ඔව් නිරාගමිකවාදය කියන එකේ අර්ථය මොකක්ද? නිරාගමිකවාදයෙන් අර්ථවත් උනේ රාජ්‍ය සහ ආගම එකිනෙකින් වෙන්ව පැවතිය යුතුය. මේක මේ පල්ලිය ආධිපත්‍ය කියන කාරණයත් එක්ක එන්නේ. මුල් කාලීනව රාජ්‍ය සහ පල්ලිය අතර බොහොම ළඟ සම්බන්ධතාවයක් තිබුණා. ඒ සම්බන්ධතාවය පාලනය දූෂණය වෙන්න හේතුවක් වුණා. ඉතින් දැන් මෙතෙන්ද කියනවා පල්ලිය දේශපාලන කටයුතු වලට දායක නොවිය යුතුයි. රජු ආගමික කටයුතු වලට දායක නොවිය යුතුයි. දෙක එකිනෙකින් වෙන්ව පැවතිය යුතුයි. රාජ්‍ය පල්ලියේ කටයුතු වලටවත් පල්ලිය රාජ්‍යයේ කටයුතු වලටත් දායක නොවිය යුතුයි. වෙනත් අර්ථයකින් කියනවා නම් ආගම සහ දේශපාලනය එකිනෙකින් වෙන්ව පැවතිය යුතුයි. ඕකට තමයි අපි නිරාගමිකවාදය කියලා කිව්වේ. මාක්ස්වාදීන්ට අනුව ධනපති පන්තියේ උමනාවන් ඉටු කර ගැනීමට බිහි කරගෙන ඇත. ඔව් එහෙම තමයි මාක්ස්වාදයෙන් විග්‍රහ කරන්නේ. රාජ්‍ය යනු ධනපති පන්තියේ උපකරණයකි. එහෙමනේ කිව්වේ නේද? ඔව් එතකොට මේ ප්‍රකාශ හතරම නිවැරදි. ෆැසිස්ට්වාදීන්ට අනුව මිනිසාගේ සුභසිද්ධිය සඳහා පවතින සමාජ සංවිධානයකි. එහෙම නෙමෙයිනේ කිව්වේ නේද? ෆැසිස්ට්වාදීන් කිව්වද රාජ්‍ය තියෙන්නේ සමාජයේ පොදු යහපත සුභසිද්ධිය සඳහා කියලා? නෑ එහෙම කිව්වේ නෑ. ඒගොල්ලෝ කියනවා රාජ්‍ය ශ්‍රේෂ්ඨතම සංවිධානයක්. රාජ්‍ය පවතින්නේ සියල්ලට ඉහළින්. පුද්ගලයා තමන්ගේ ජීවිතය කැපකර හෝ රාජ්‍යයේ අභිමානයේ ශ්‍රේෂ්ඨත්වයේ පැවැත්ම වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතුයි. රාජ්‍ය වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැප කළ යුතුයි කියලා තියෙනවා. එහෙමනම් ඔන්න පස්වෙනි ප්‍රකාශය සාවද්‍ය ප්‍රකාශයක් බවට පත් වෙනවා පුතේ. ඒ කියන්නේ පිළිතුර අංක 5. හරි? පිළිතුර 5. 2 ප්‍රශ්න අංක 2. රාජ්‍ය කාර්යයන් වන්නේ රාජ්‍යයක් වශයෙන් ඉටු කරන කාර්යයන් තියෙනවා. ඒ කාර්යයන් අතරින් සාවද්‍ය ප්‍රකාශය නැත්නම් කාර්යයක් නොවන එක. එහෙම නැත්නම් වැරදියට අර්ථ දක්වන කාර්ය පැහැදිලි කරන්න පෙන්නලා දෙන්න කියලායි කියන්නේ. ආර්ථික ප්‍රතිපත්ති තීරණය කිරීම සහ ඒවා ක්‍රියාවට නැංවීම. ඔව් අනිවාර්යයෙන්ම රාජ්‍යක ආර්ථික ප්‍රතිපත්ති තීරණය කරන්නේ රාජ්‍ය විසින්මයි. රාජ්‍ය වෙනුවෙන් ආණ්ඩුව ඒ කාර්යය ඉටු කරනවා. ජාතික උරුමයන්, ජාතික සම්පත් සහ ජාතික මතවාදයන් ආරක්ෂා කිරීම. ඔව් දැන් ඔය අපේ රටේ තියෙන නේද සිංහරාජ අඩවිය. එහෙම නැත්නම් සීගිරිය. ඒ වගේ තියෙනවනේ. ඒවා ජාතික උරුමයන්. ඉතින් ඒවා ආරක්ෂා කරන එක රාජ්‍යයේ කාර්යයක් බවට පත් වෙනවා. ඔයාලට මතක නම් මීට අවුරුදු 3කට 4කට විතර ඉස්සරලා මඩකලපුවේ ශිෂ්‍යාවක් මඩකලපුවෙන් සීගිරිය බලන් ආපු ශිෂ්‍යාවක් සීගිරියේ කුරුටු ගීත කුරුටු ගාලා තිබුණා ගල් කැටයකින්ද කොහෙද? කුරුටු ගීත කුරුටු ගාලා. ඉතින් යාව අත්අඩංගුවට ගත්තා. මොකද ඒක නීති විරෝධී කටයුත්තක් නිසා. ඊට පස්සේ ජනාධිපතිවරයාගේ පොදු සමාව යටතේ යාව නිදහස් කරා මට මතක හැටියට නම්. පෞද්ගලික දේපල ක්‍රමය රාජ දේපල ක්‍රමයක් බවට පත් කිරීම. ඒක පුතේ සෑම රාජ්‍යයකම කාර්ය නෙවෙයි සමහර රාජ්‍යයන් වල කාර්යයක්. ඉතින් වැරදි විදිහට කියනට වඩා ඒක අර්ධ සත්‍යයක්. මොකද සමාජවාදී ක්‍රමයන් තමයි දේපල රාජ්‍ය යටතේ හසුරුවන්නේ. හරි? පෞද්ගලික දේපල ක්‍රමේ රාජ්‍ය යටතට පවරගන්නේ සමාජවාදී ක්‍රමයන් තුල. ඒක ලිබරල් රාජ්‍ය ක්‍රමයක් තුල කරන්නේ නැහැ. ඒ නිසා ඒක සම්පූර්ණ සත්‍යයක් නෙවෙයි අර්ධ සත්‍යයක්. හතරවෙනි එක රාජ්‍ය සම්පත් ආරක්ෂා කිරීම, නඩත්තු කිරීම සහ කළමනාකරණය කිරීම. ඔව්. ඔය රාජ්‍ය දේපල කියලා තියෙන්නේ. රාජ්‍ය දේපල වලට හානි කිරීම අප නොලැබෙන වරදක් මතක තියාගන්න. රාජ්‍ය දේපල අවභාවිතය කිරීම, රාජ්‍ය දේපලට හානි කිරීම අප නොලැබෙන කාරණයක්. ඊයේ පෙරේදා ප්‍රවෘත්ති බැලුවා නම්
ඊයේ ප්‍රවෘත්ති බැලුවා නම් අර මොකද්ද ආන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම් කරුවාව හදිසියේම පාරේදී අත්අඩංගුවට ගන්න. මොකද්ද වරද? රාජ්‍ය දේපල වලට හානි කිරීම. අර උද්ඝෝෂණයක් කරන්න ගිහිල්ලා පාරේ ගින්දර දැම්මයි කියලා ඒකෙන් පාරට හානියක් වුණාය කියලා එහෙම තමයි චෝදනා ගොනු කරලා තිබුණේ. හරි? ඉතින් ආණ්ඩුවේ කාර්යය නැත්නම් රාජ්‍යයේ කාර්යය සමාජයේ පොදු යහපත පවත්වාගෙන යාම සඳහා නීතිය හා සාමය සුරක්ෂිත කිරීම. ඔව්. නීති පනවන්නෙත් රාජ්‍ය, ඒවා ක්‍රියාවට නංවන්නෙත් රාජ්‍ය, කඩ කරන අයට දඬුවම් නියම කරන්නෙත් රාජ්‍ය විසින්මයි. ඇයි ඒ? නීතිගරුක සමාජයක් පවත්වාගෙන යන්න. සාමකාමී සමාජයක් පවත්වාගෙන යන්න. ඉතින් ඒක රාජ්‍යයේ කාර්යයක් බවට පත් වෙනවා. එහෙනම් මේ ප්‍රකාශ පහෙන් අපිට අඩුවෙන්ම අදාළ ප්‍රකාශය එහෙම නැත්නම් නොගැලපෙන ප්‍රකාශය වෙන්නේ පුතේ තුන්වෙනි ප්‍රකාශය. ඒ කියන්නේ උත්තරේ වෙන්නේ 3. හරි? උත්තරේ 3. ප්‍රශ්නාංක 3 රාජ්‍ය දේශපාලන සමාජයක් තුළ පවතින බලගතුම සහ ස්ථාවරම සංවිධානයයි. දන්නවනේ අමුතු විස්තර කරන්න දැන්නේ රාජ්‍ය ස්ථාවරයි රාජ්‍යයේ බලය ඉක්මවල යන්න පුළුවන්කම තිබෙන වෙනත් ආයතනයක් සමාජය තුළ නැහැ. ඒ නිසා රාජ්‍ය සමාජයේ තිබෙන බලගතුම ආයතනයේ බවට පත් වෙනවා. උත්තරීතරම බලගතුම ආයතනයේ බවට පත් වෙනවා. නීත්‍යනුකූල ලෙස බලහත්කාරය සහ ප්‍රචණ්ඩත්වයේ යෙදවීමේ හැකියාව ඇති එකම සංවිධානයයි. කවුද එහෙම කිව්වේ? බලහත්කාරී බලය සුජාත ලෙස යදවීමේ ඒකාධිකාරියට හිමිකම් කියන ප්‍රජාව රාජ්‍යයි. එහෙම කිව්වා කවුද මන් දන්නේ නැහැ. කවුද කිව්වේ? මැක්ස් වෙබර් එහෙම ප්‍රකාශයක් කරා නේද? මැක්ස් වෙබර් බලහත්කාරය යොදවනවා කියලා කියන්නේ අපි කැමති වුණත් අකමැති වුණත් රාජ්‍ය බලය අපි මත ක්‍රියාත්මක වෙනවා. දැන් අර විශ්වවිද්‍යාල කැඳවුම් කරුවා මේ අත්අඩංගුවට ගන්නවට කැමති උන්නේ නැහනේ. එයා අහනවා ඇයි මේ මහපාරේ මාව මේ වාහනයකට දාගෙන යන්නේ? හරි? මොකද්ද හේතුව? මට හේතුව දැනගන්න අයිතියක් දෙන්න. එහෙම කියන්නේ. නේද? ඊට පස්සේ කියනවා හේතුව පාරේ මෙහෙම එකක් කරා රාජ්‍ය දේපල වලට හානි කරා. ඒ නිසා ඔබව අත්අඩංගුවට ගන්නවා කියලා ගත්තා දාගෙන ගියා. අපේ කැමැත්තෙන් නෙමෙයි අත්අඩංගුවට ගන්න. අපි කියන්නේ නැහැ අනේ මාවත් අත්අඩංගුවට ගන්නකො කියලා එහෙම ඉල්ලීම් කරනවා. අපි එහෙම කියන්නේ නැහැ. අපේ අකමැත්තෙන් තමයි රාජ්‍ය බලයට අවනත කරගන්නේ. මේ ආන්න. කාරණේ පැහැදිලි? තුන්වෙනි ප්‍රකාශය රාජ්‍ය තුල ජීවත් වෙන පුරවැසියන් නොවන අයට දඬුවම් කළ නොහැක. රාජ්‍ය තුල පුරවැසියන් නොවන අය ඉන්නව නම් ඒ විදේශිකයෝ වෙන්න ඕනි. වෙනත් රටකින් ආපු අය. එතකොට ඒ අයට දඬුවම් කරන්න බැරිද? අපි හිතමු මෙහෙම සරලව. ඉන්දියාවේ ඉඳන් එන ඉන්දියානු ජාතිකයෙක් ලංකාවට එනවා. අපි හිතමු මොකක් හරි මේ සංචාර කටයුත්තකට එනවා. එනකොට යා මත්ද්‍රව්‍ය හෙරෝයින් කිලෝ එකක් අරගෙන එනවා. අපිට දඬුවම් කරන්න බැරිද? කාරණේ පැහැදිලි නේද? වැරදි ප්‍රකාශයක්. රාජ්‍ය තුල ජීවත් වෙන පුරවැසියන් නොවන අයට දඬුවම් කළ නොහැක. වැරදි ප්‍රකාශය. උත්තරේ 3. සමාජය තුල පවතින කේන්ද්‍රීය මෙන්ම ප්‍රබලම සංවිධානයයි. ඉතින් කේන්ද්‍රීය මෙන්ම ප්‍රබලම සංවිධානය කියලා හේතු සාධක ඇතිව කියන්න පුළුවන්. ඒවා විවිධ දේශපාලන චින්තකයන් විසින් පෙන්වා දීමක් කරලා තියෙනවා. මොකද මේ ස්වාධිපත්‍ය කියන රාජ්‍ය බලය නේද? රාජ්‍ය බලයනේ. ස්වාධිපත්‍ය කියන බලයට හිමිකම තිබෙන එකම සංවිධානය රාජ්‍ය පමණයි. වෙනත් කිසිම සමාජ සංවිධානයකට ඒ බලය හිමි වෙන්නේ නෑ. ඕ මතක තියාගන්න. ඊළඟට කියනවා ස්වාධිපති බලය නම් උත්තරීතර අධිකාරිය හිමි එකම ආයතනයයි. ඒකනේ මම ඉස්සලා පැහැදිලි කරුනේ. ඔව් කාරණේ පැහැදිලි. ප්‍රශ්නාංක 3ට උත්තරේ 3. ප්‍රශ්නාංක 3ට උත්තරේ 3. ඊළඟට කියනවා නූතන ජාතික රාජ්‍ය. ඔව් නූතන ජාතික රාජ්‍ය එක් ජාතියකට එක් රාජ්‍ය කියන උපකල්පනය මත නිර්මාණය වී ඇත. ඔව් ජාතික රාජ්‍ය කියලා කියන්නේ
ආපුතේ ඔය මයික් එක ඔන් කරනවා කවුරු හරි මයික් එක මියුට් කරගන්න. ඉක්මනට මයික් එක මියුට් කරගන්න කවුරු හරි. සඳුනි පුතේ මයික් එක ඔන් වෙලා ඔයාගේ. සඳුනි හරි. එතකොට ජාතික රාජ්‍ය කියලා කියන්නේ මේ 18 වෙනි සියවසේ බිහි වෙච්ච රාජ්‍ය ක්‍රමයක්. හරි. එක රාජ්‍යයකට එක් ජාතියක් පමණක් සිටී කියන උපකල්පනය මතයි ජාතික රාජ්‍ය බිහි වෙලා තියෙන්නේ. හරි. එක් රාජ්‍යයකට එක් ජාතියක් පමණක් සිටී. එක් ජාතියකට එක් රාජ්‍යයක් පමණක් පවතී කියන උපකල්පනය මතයි නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට මේක ප්‍රංශ විප්ලවයත් එක්ක නිර්මාණය වෙච්ච තත්වයක්. ඉතින් ජාතික රාජ්‍ය තුල පිළි අරගන්නවා යම් නිශ්චිත සංස්කෘතික කණ්ඩායමක් තමයි ජාතිය වශයෙන් සලකන්නේ. හරි. ඒ කියන්නේ දැන් උදාහරණයක් ගත්තොත් සිංහල නම් සිංහල අය විතරයි ජාතික රාජ්‍ය තුල ජීවත් වෙන්නේ. එහෙම තමයි පිළි අරගෙන තියෙන්නේ. මුල් කාලීනව දැන් නෙමෙයි. හරි. එතකොට එක ජාතියයි එකම ජාතියක් ඒ රාජ්‍යයේ පුරවැසියන් බවට පත් වෙනවා කියලායි පිළි අරගෙන තියෙන්නේ. ඉතින් වර්තමානයේ එහෙම සැලකුවොත් ලෝකේ අංක 1 ජාතික රාජ්‍ය බවට පත් වෙන්නේ අයිස්ලන්තය. අයිස්ලන්තයේ 100% එකම ජන වර්ගයක් ජීවත් වෙන්නේ. ඊළඟට ගත්තොත් ජපානය. ජපානයේ 94ක් ඔය වගේ ගාණක් 94ක් හෝ 98ක් එකම ජන වර්ගයකින් සමන්විත වෙනවා. අපේ ලංකාව වගේ ගත්තොත් එතන ජන වර්ග ගණනාවක් ඉන්නවා. ඉන්දියාව ගත්තොත් විශාල වාර්ගික විවිධත්වයක් තියෙනවා. ආරම්භයේදී එක් සංස්කෘතික කණ්ඩායමක් පමණක් ජාතියයි කියලා සැලකුවට වර්තමාන වෙනකොට ජාතිය කියලා කියන්නේ එහෙම එක සංස්කෘතික කණ්ඩායමකට අයිති පිරිසක් නෙමෙයි. විවිධ සංස්කෘතීන්ට අයත් විවිධ ජන වර්ග එකම කණ්ඩායමක් විදිහට තනි රාජ්‍යයක් තුල පුරවැසියන් වශයෙන් කටයුතු කරනවා නම් අන්න ඒ අයට අපි වර්තමානයේදී ජාතිය කියලා කියනවා. එතකොට අතීතයේදී ජාතිය කියලා පිළිගත්ත කාරණයයි වර්තමානයේදී ජාතිය කියලා පිළිගන්න කාරණයයි එකිනෙකට වෙනස් වෙනවා. මූලාරම්භයේ ප්‍රංශ විප්ලවයයි. ඒක කිව්වා පැහැදිලි. එහි පුරවැසියන්ට පරමාධිපති බලයේ හිමි බව ප්‍රකාශ වේ. ඔව්. ජාතික රාජ්‍යයේ පුරවැසියන්ට පරමාධිපති බලයේ හිමි කියලා පිළි අරගෙන තියෙනවා. භෞමික හා දේශ සීමා වශයෙන් නිශ්චිත වූ අවකාශයක් බව පිළිගනී. ඔව් ජාතික රාජ්‍ය භෞමික වශයෙන් නිශ්චිතයි. ඒ කියන්නේ නිශ්චිත භූමියකින් සමන්විතයි කියන එකයි ඒකේ අර්ථය බවට පත් වෙන්නේ. එහි සමාජිකයන් විවිධ ජාතීන්ට අයත් බව පිළිගනී. ඔව් දැන් මුල් කාලිනව එහෙම පිළිගත්තේ නැහැනේ මං කිව්වනේ. එකම සංස්කෘතික කණ්ඩායමකට අයිති පිරිසක් තමයි ජාතිය කියලා පිළිගත්තේ. ඒතර ජාතික රාජ්‍යයේ මුල් කාලීන පිළිගැනීම විවිධ ජාතීන් ඔක්කොම එකට එකතු වුනහම ජාතියක් කියලා පිළිගත්තේ නැහැ. හරි. එහෙනම් අපිට මෙතෙන්දී බැහැර කරන්න තියෙන පිළිතුර ඒ කියන්නේ වැරදි ප්‍රකාශයක් විදිහට තියෙන කාරණය වෙන්නේ 5 වෙනි ප්‍රකාශය. උත්තරේ අංක 5. උත්තරේ 5. ගෝලීයකරණය. මොකද්ද ගෝලීයකරණය කියන්නේ? අපිට කියන්න පුළුවන් බොහොම සරලව. ඔව් ළමයි. ගෝලීයකරණය කියලා කියන්නේ පුද්ගලයාට බලපාන කාර්යයන් මේ මනුස්සයාට මිනිසාට බලපාන කාර්යයන් ජාතික වශයෙන් සංවිධානය වෙනවා වෙනුවට ඒක ජාත්‍යන්තර මට්ටමින් සංවිධානය වෙනවා. සංස්කෘතිය ජාත්‍යන්තර මට්ටමින් තීරණය වෙනවා. දේශපාලන සංස්කෘතිය ජාත්‍යන්තර මට්ටමින් තීරණය වෙනවා. ඊළඟට ආර්ථිකයේ ජාත්‍යන්තර මට්ටමින් තීරණය වෙනවා නේද? දැන් බලන්න අපි අපේ රටේ මේ දවස්වල භාණ්ඩ මිල වේගයෙන් ඉහළ යනවා. මොකද්ද හේතුව? අපි අපනයන අඩුවෙන් කරන ආනයන වැඩියෙන් කරන රටක්. ඒ කියන්නේ අපි
ජාත්‍යන්තර වෙළඳපොළත් එක්ක සම්බන්ධ වෙන්නේ ආනයනකරුවන් විදිහට වැඩි වශයෙන්. අපි වැඩි හරියක් පිටරටින් භාණ්ඩ ගේන අය. ඉතින් දැන් පිටරටින් භාණ්ඩ ගේන්න සල්ලි නැහැ. ඒ නිසා ආණ්ඩුව භාණ්ඩ ආනයනය කිරීමට සීමා පනවලා තියෙනවා. රට ඇතුලේ භාණ්ඩ හිඟයක් ඇති වෙනවා. ආණ්ඩ භාණ්ඩ මිල වේගෙන් ඉහළ යනවා. රුපියල් 580ට තිබිච්ච මිලිමීටර 12 කම්බියක් රුපියල් 1070 දක්වා ඉහළ යනවා. ඇයි ඒ? අපි ජාත්‍යන්තර වෙළඳපොළ සමග ආනයන ගනුදෙනුවක් කරලා තියෙන වැඩි හරියක්. ආනයන ගනුදෙනුවක් කරලා තියෙන. අපනයනයක් කරනව නැත්තේ නෑ. නමුත් අපේ අපනයන අඩුයි ආනයන වැඩි. අපි රට ඇතුලේ නිෂ්පාදනය කරගන්න ප්‍රමාණය අඩු නිසා වැඩි හරියක් පිටරටින් ගෙන්න ගන්න. ඉතින් පිටරටින් ගෙන භාණ්ඩ මත යැපීමේ ප්‍රතිඵලය අපිට දැන් රට ඇතුලේ භාණ්ඩ හිඟයක් නිර්මාණය වෙලා තිනවා. මොකද අපිට භාණ්ඩ ගේන්න මුදල් නැහැ. ඕක තමයි ඇත්ත තත්ත්වය. නේද? අපි බලමු ගෝලීයකරණය. ජාතික රාජ්‍යයේ ස්වාධීනත්වයට සහ ස්වෛරීත්වයට බාධාවක් බව සමහරුන්ගේ පිළිගැනීමයි. ඇයි එහෙම කියන්නේ? ජාතික රාජ්‍යයේ ස්වාධීනත්වයට සහ ස්වෛරීත්වයට බාධාවක්. සාමාන්‍යයෙන් අපි ජාතික රාජ්‍ය පිළිගන්නේ දේශ සීමාව ඇතුළත උපරිම වශයෙන් බලය දෙවීමේ හැකියාව ඇති සංවිධානයක් විදිහට. හරි. එතකොට ජාතික රාජ්‍යයට පුළුවන්කම තියෙනවා එහෙමනම් රටේ දේශ සීමාවෙන් ඇතුළට එන ඕනෑම බලවේගයක් පාලනය කරගන්න. නමුත් ඇත්තටම ගත්තොත් අද වෙනකොට එහෙම කරන්න පුළුවන්ද? ආන්න ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. මොකක්ද හේතුව? මේ ගෝලීයකරණය වෙච්ච සමාජය තුළ රාජ්‍යයකට බෑ තමන්ගේ බලය උපරිම වශයෙන් යොදවන්න. විශේෂයෙන්ම ජාත්‍යන්තර වෙළඳපොළ ක්‍රමය තුළ අපිට සිද්ධ වෙලා තියෙන අපේ බලය සීමා කරගන්න. නේද? අපිට කියන්න බෑනේ අපි කිසිම ආකාරයකින් ලෝකයේත් එක්ක ගනුදෙනු කරන්නේ අපිට ඕන විදිහටයි අපි වැඩ කරන්නේ. අපිට ඕන විදිහට අපි තීරණ ගන්න කියලා එහෙම කියන්න බෑ. එහෙම තීරණ ගත්ත ගමන් මොකද වෙන්නේ? ඔන්න මම එක උදාහරණයක් කියන්නම්. 2018 දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඒ ජාතිකත්වයේ ස්වදේශීයත්වය ආරක්ෂා කරමින් ගත තීරණයක් අපේ රටට පිට රටින් ඇස්බෙස්ටෝස් එහෙම නැත්නම් මේ අර වහල වලට ගහන සීට් අපි ආනයනය කරන්නේ නැහැ කියලා. අපිට මේ සිවිලි තහඩු නැත්නම් මේ ඇස්බෙස්ටෝස් වැඩියෙන්ම එව්වේ රුසියාවෙන්. රුසියාව පහුවෙන්දාම කිව්වා ඔයාලගේ රටින් එවපු මේ තේවල කුරුමිනියක් ඉන්නවා. ඒ නිසා මේ තේ ප්‍රමිතියෙන් බාලයි ඔයාලගේ තේ අපිට එපයි කියලා. ලංකාව තමන්ගේ තේ නිෂ්පාදනයෙන් 124ක් මතක තියාගන්න පුතේ 124ක් ඒ කියන්නේ 4න් එකක්. හරි? 4න් එකක් අපනයනය කරුවේ රුසියාවට. අපි ඇස්බෙස්ට් එපයි කිව්වා රුසියාව කිව්වා තේවල කුරුමිනියක් ඉන්නවා කියලා. ඔච්චරයි කිව්වේ. වෙන මොකුත් කිව්වේ නැහැ. අවසානයේ පහුවෙන්දා ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා කිව්වා මේ පූටින් ජනාධිපතිතුමනි කියලා ඉවරලා ලියුමකුත් ලියලා යවුවා අපි ඔබගේ ඇස්බෙස්ටොස් ගන්නවා. ඒ නිසා මේ අපේ තේ ටික මිලදී ගන්න කියලා බොහොම ආයාචනාත්මකව ලිපියක් යවුවා. පහුවෙන්දා වෙනකොට කුරුමිනියක් නැහැ මොනවත් නැහැ. ඒගොල්ලෝ අපේ තේ ගන්න අන්න කැමති වුණා. එහෙනම් මතක තියාගන්න අපිට වෙන රටවල් වලට බලපෑම් කරන්න තිබෙන හැකියාව අතිශයින්ම සීමිතයි. ඇයි? අපි මේ ගෝලීයකරණ වෙච්ච ලෝකයේ ඒ රටවල් වලට ඕන විදිහටයි අපි ජීවත් වෙන්නේ. අපිට කියලා අනන්‍යතාවයක් නැහැ. අපිට කියලා ආර්ථික ශක්තියක් නැහැ. අපිට කියලා ඉන්දිකට්ටක්වත් නිෂ්පාදනය කරන්නේ නැහැ අපි. හැම දෙයක්ම පිටරටින් ගේන තැනට අපි අන්න යොමු වෙලා. ඕක තමයි ගෝලීයකරණය කියන්නේ. ආර්ථික ගෝලීයකරණය. ඉතින් අපිට ස්වාධීනව කටයුතු කිරීමේ හැකියාවක් නැහැ මතක තියාගන්න. ඔව් නූතන ජාතික රාජ්‍යයේ සැකස් නැහැ පළවෙනි කාරණේ. ජාතික රාජ්‍යයේ ස්වාධීනත්වයට සහ ස්වෛරීත්වයට බාධාවක් එල්ල වී තිබෙන බව සමහරු කියනවා. ඒක කවුද? ජීන් මාර්ග් ගෙහෙන්නෝ කියනවා පැහැදිලිවම. ඒ වගේම කවුද? ඩේවිඩ් හෙල්ඩ් එයත් කියනවා පැහැදිලිවම. ගෝලීයකරණය ජාතික රාජ්‍යයට බලපෑමක් වෙලා.
එමගේ නූතන ජාතික රාජ්‍යයේ සැකැස්ම වෙනසකට භාජනය කර ඇති බව පවසයි. ඩේවිඩ් හෙල්ඩ් තමයි එහෙම කියන්නේ. ගෝලීයකරණ නිසා ජාතික රාජ්‍ය අභ්‍යන්තර කටයුතු සැකැස්ම වෙනසකට භාජනය වෙලායි කියලා කියන්නේ ඩේවිඩ් හෙල්ඩ්. ගෝලීයකරණය මගින් ජාතික රාජ්‍ය සංකල්පය අවලංගු කර ඇත. නෑ අවලංගු කරලා නෑනේ. ජාතික රාජ්‍ය අවලංගු වෙලා නෑ. ජාතික රාජ්‍ය තියෙනවා තාම. හැබැයි ඒකේ යම් යම් වෙනස්කම් වලට භාජනය වෙලා තියෙනවා. ඒ වගේම ජාතික රාජ්‍යයේ බලය යම් යම් සීමාවන්ට ලක් වෙලා තියෙනවා. තුන්වෙනි ප්‍රකාශයේ වැරදි. රාජ්‍යයේ දේශ සීමාවන් අතික්‍රමණය කරයි. අතික්‍රමණය කරනවා කියලා කියන්නේ පහු කරගෙන යනවා. ඉතින් ජාතික රාජ්‍යයේ දේශ සීමාව පහු කරගෙන යන්න මේ ගෝලීය සාධක වලට පුළුවන්. ජාත්‍යන්තර නීති, ජාත්‍යන්තර ගිවිසුම්, ගෝලීය වෙළඳපොළ නේ ඒවට යන්න පුළුවන්කම තියෙනවා. අර මේ කවුරු හරි අපි හිතමු ඉන්දියාවේ දීවර නැවක් මෙන්න දීවර බෝට්ටුවක් එනවා අපේ දේශ සීමාවෙන් ඇතුළට. හමුදාව නාවික හමුදාව ගිහලා අල්ල ගන්න. එහෙම නැත්නම් පාකිස්තානයේ ඉඳන් මද්‍රව්‍ය අරගෙන එනවා ට්‍රෝලර් එකක් හරි මොකක් හරි දීවරයන්ගේ ස්වරූපයෙන් එනවා. අල්ල ගන්නවා නාවික හමුදාව. එහෙම කරන්න පුළුවන්. හැබැයි මේ ජාත්‍යන්තර වෙළඳපොළ එහෙම නැත්නම් මේ සමාජ මාධ්‍ය ජාලවල ක්‍රියාකාරීත්වය ඒව මේ පියවි ඇහැට පේන නැතින් අල්ලන්න පුළුවන් ඒව නෙමෙයි. ඒවා එනවා රටෙන් ඇතුළට. ඒවා අපේ පියවැසට පේන්නේ නැහැ. නතර කරන්න බෑ. පාලනය කරගන්න බෑ. ඇයි? එය ගෝලීයකරණයේ සාධක. ඒව මගින් තමයි අපහසු කරන්නේ. එන ඒවා පාලනය කරගන්න අපිට පුළුවන් කමක් නැහැ. ඒ නිසා ජාතික රාජ්‍යයේ දේශ සීමාව අතික්‍රමණය වෙනවා. උපරි ජාතික සංවිධාන මාර්ගයෙන් රාජ්‍යයේ කටයුතු වලට බාධා පමුණුවයි. උපරි ජාතික සංවිධාන transitional organization මේවට කියන්නේ. මේවට කියන පාරජාතික සංවිධාන. නැත්නම් මේ transitional organization. මොනවද මේ පාරජාතික කියලා කියන්නේ? පාරජාතික. හරි? දැන් ඔන්න තියෙනවා රාජ්‍යයේ දේශ සීමාව අපි හිතමු මෙහෙම තියෙනවා. හරි? මේ එක රාජ්‍යයක් කියලා හිතමු. මේ තව රාජ්‍යයක්. දැන් මේ රාජ්‍යයේ තිබෙනවා අපි හිතමු ඔය කියන බහුජාතික සමාගමක්. නැත්නම් මේ පාරජාතික සමාගම. මොකක්ද අපි හිතමු KFC. කෙන්ටකිගේ ෆ්‍රයිඩ් චිකන් KFC කියලා කියන්නේ. දැන් ඒක ඇමරිකාවේ පිහිටලා තියෙනවා. ඇමරිකාවේ වෙළඳ ගනුදෙනු කරනවා. හැබැයි ඒක ක්‍රියාත්මක වෙන්නේ ඇමරිකාව විතරද? නෑ. ඒක ලංකාවෙත් තියෙනවා. ලංකාවේ දේශ සීමාව බිඳගෙන ඒක එනවා ඇතුළට. KFC කියයි, McDonald's කියයි. එහෙම නැත්නම් මොනවද Shell Gas කියයි, Unilever Brothers සමාගම කියයි, තව මොනවද තියෙන්නේ Oriflame කියයි. නොයේකුත් ආකාරයේ බහුජාතික සමාගම් තියෙනවා. ඒවා රාජ්‍යයන්ගේ දේශ සීමාව ආක්‍රමණය කරමින් ඇතුළට යනවා. ඒක පාලනය කරගන්න බෑ. එහෙනම් පස්වෙනි ප්‍රශ්නේ පිළිතුර වැරදි ප්‍රකාශය බවට පත් වෙන්නේ 3 අංක 3. ප්‍රශ්න අංක 6 ජාතික රාජ්‍යයේ පැවැත්මට සහ ක්‍රියාකාරීත්වයට බලපෑම් කරන ගෝලීය සාධක වන්නේ ඉස්සරලා කිව්වනේ ඔන්න බලා ගන්න. අන්තර්ජාතික නීති සහ ගිවිසුම් ගෝලීය සාධකය. අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධාන රාජ්‍ය සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධාන ගෝලීය සාධක. බහුජාතික සමාගම් අරිසලා කිව්ව KFC යනමන. විදේශ විනිමය ගෝලීය වශයෙන් සංවිධානය වූ ප්‍රාග්ධන වෙළඳපොළ. තව එකක් තියෙනවා ජාත්‍යන්තර ජනමාධ්‍ය. දැන් ඔයගෙන් අඩුවෙන්ම අදාළ වන ගෝලීය සාධකය ජාත්‍යන්තර ජනමාධ්‍ය. අනිත් ඒවා රාජ්‍යයන්ට ඍජුවම බලපෑම් කරන ගෝලීය සාධක. උත්තරේ 5.
නූතන ජාතික රාජ්‍ය ගෝලීය බලපෑම් වලින් මිදීමේ අභියෝගයට මුහුණ දී සිටි ඔව් ගෝලීය බලපෑම් වලින් මිදීමේ අභියෝගයට මුහුණ දී සිටි අපිට ප්‍රශ්නයක් වෙලා තියෙනවනේ අපි කොහොමද මිදෙන්නේ මේ ගෝලීය බලපෑම් වලින් දැන් බලන්න අපිට දෙනවා GSP+ කියලා බදු සහනය හැබැයි GSP+ බදු සහනය අපිට දෙන්නේ මේ ගෝලීය සාධක ආරක්ෂා කරනවට මොනවද ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය එහෙම නැත්නම් ජාත්‍යන්තර කම්කරු නීතිය ජාත්‍යන්තර යුද නීතිය ජාත්‍යන්තර පරිසර නීතිය නේ මෙන්න මේ වගේ ගෝලීය කාරණා ආරක්ෂා කරන්න අපි බැඳලා ඉන්නවා ඒව ආරක්ෂා කරේ නැත්නම් අපිට GSP+ අහිමි වෙනවා දැනටමත් යෝජනාවක් සම්මත වෙලා තියෙනවා එතකොට අපිට ණය ලබා දෙනවා කවුද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගෝලීය සංවිධාන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව ඒ වගේම අපිට ණය දෙන්නේ නැහැ මොකද හේතුව අපේ ආර්ථිකය කඩාගෙන වැටලා අපි ඒගොල්ලන්ගේ කොන්දේසි වලට යටත් වෙන්න ඕනේ ඒගොල්ලෝ කියනවා රටේ තියෙනවා පෞද්ගලීකරණය කරන්න කියලා රාජ්‍ය සේවය අඩපණ කරන්න කියලා ඒ කොන්දේසි වලට යටත් වුණොත් පමණයි අපිට ණය දෙන්නේ ඉතින් මේ ගෝලීය අභියෝගයන්ගෙන් අපි කොහොමද මිදෙන්නේ අපිට මිදෙන්න අමාරුයි. අපි සංවර්ධනය වෙමින් පවතින රටක්. රාජ්‍යයේ ජාතිකත්වයේ ගොඩනැගීමේ අභියෝගයට මුහුණ දී සිටි ජාතිකත්වය කියන්නේ ජාතියක් විදිහට ශක්තිමත් වීම. හැබැයි ගෝලීය සංස්කෘතිය මගින් මොකද කරලා තියෙන්නේ? ගෝලීය සංස්කෘතිය මගින් රාජ්‍ය අභ්‍යන්තරයේ තියෙන සංස්කෘතිය තුල අර්බුද ඇති කරලා තියෙනවා. අර සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ මේ ඔක්කොම එක කණ්ඩායමක් විදිහට ජීවත් වුණු සමාජය තුල විවිධ විෂ බීජ ගෙනල්ලා අතෑරලා අර ජන කණ්ඩායම් අතර වෛරය ක්‍රෝධය අවිශ්වාසය සැකය ඒවා අවුලවලා තියෙනවා. ඉතින් අන්න අපිට එක ජාතියක් විදිහට නැගී සිටින්න බෑ. අපි ජන කණ්ඩායම් විදිහට අනෙකුත් වර්ගයා එක්ක හැම වෙලාවෙම ගැටුම්කාරීව ජීවත් වෙන්නේ. ගෝලීයකරණයේ ප්‍රතිඵලය. නේ ජාතියක් විදිහට ශක්තිමත් වෙන්න බෑ. වාර්ගික ආගමික අර්බුද වලින් මිදීමේ අභියෝගයට මුහුණ දී සිටි. ඔව් ඒක තමයි අර කිව්වේ. වාර්ගික අර්බුද ආගමික අර්බුද මේව නිසා ජාතියක් විදිහට එකතු වෙන්න බෑ. වසංගත රෝග වලින් මිදීමේ අභියෝගයට මුහුණ දී සිටි. ඒකත් ඉතින් මේ ගැටලුවක් තමයි ගෝලීයකරණයේ ගැටලුවක් තමයි. නමුත් අපිට මෙතන තියෙන බරපතලම ගැටලුව පළවෙනි 4 පස්වෙනි එක වැදගත්කමෙන් අවමයි. උත්තරේ 5. උත්තරේ 5. ප්‍රශ්න අංක 8 ග්‍රීක නාගරික රාජ්‍ය ග්‍රීසියේ පැවති කුඩා කුඩා රාජ්‍යයන් ගණනාවක් ඇසුරින් භාවිතයට පැමිණ ඇත. ඒක වල දන්නව නේද? නූතන රාජ්‍යයේ ආරම්භක අවධිය. ඔව් වර්තමානයේ ක්‍රියාත්මක වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ක්‍රමයක්. ඒ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ක්‍රමේ ආරම්භය ග්‍රීසියේ ඇතන්ස් නාගරික රාජ්‍ය. නිසා නිවැරදි. සෑම රාජ්‍යයක් තුළම ඍජු ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රියාත්මක විය නෑනේ. තිබුණානේ ඇතන්ස් තිබුණා, ස්පාටා තිබුණා, ආකේඩියා, තීබ්ස්, ඇලෙක්සැන්ඩ්‍රියා, රෝමේ ඔහොම එක එක ඒවා තිබුණා. ඉතින් මේ වගේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රියාත්මක වුණාය කියලා අපි අහලා තියෙන්නේ. ඇතන්ස් වල පමණයි. ස්පාටා වල ප්‍රජාතන්ත්‍රවාදය නෑ. තීබ්ස් වල ප්‍රජාතන්ත්‍රවාදය නෑ නේද? ආකේඩියා, ඇලෙක්සැන්ඩ්‍රියා ඒ වගේ රෝමය ඒ වගේ ප්‍රජාතන්ත්‍රවාදයේ තිබුණේ නේ. එහෙනම් වැරදි ප්‍රකාශය. සෑම රාජ්‍යයක් තුළම ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රියාත්මක විය වැරදි. 4 හැඳින්වීම සඳහා පොලිස් යන ග්‍රීක වචනේ භාවිතා කළේය. ඔව් නාගරික රාජ්‍යයන් හඳුන්වන්න භාවිතා කරුවා. මොකද්ද? පොලිස් කියන වචනේ. ඊළඟට කියනවා භෞමිකත්වයේ පදනම් කරගත් රාජ්‍ය ක්‍රමයකි. භෞමිකත්වය කියලා කියන්නේ නිශ්චිත භූමියක් සහිත කියන එක. පෞර රාජ්‍ය කියලා කියන්නේ නිශ්චිත භූමියකින් වටවෙච්ච රාජ්‍යයක්. තාප්පයක් බැඳලා නැත්නම් පෞරක් බැඳලා රාජ්‍යයේ දේශීයව නිශ්චිත කරලා තිබුණා.
ඒ රාජ්‍යයට ආරක්ෂාව සපයපු දේශ සීමාව තමයි තාප්පය. ඉංග්‍රීසි චිත්‍රපට එහෙම බලලා තියෙනවා නම් දැකලා ඇති. නේද? තාප්පය තමයි ආරක්ෂාව. ඒක බොහොම ශක්තිමත්ව ගොඩනගලා තිබුණා නාගරික රාජ්‍ය වටේට. 8 වෙනි ප්‍රශ්නේ සාවද්‍ය ප්‍රකාශය අංක 3. එතකොට උත්තරේ 3. දැන් බලයි මේ 3යි 5යි 3යි 5යි එනවා ඇයි මේ කියලා. වෙන්න පුළුවන්. මට මතකයි 2011 දී BC ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ උත්තර ආවේ කොහොමද? සිග්සැග් ක්‍රමයට. උත්තරේ දැන් සාමාන්‍ය මේ උත්තර 1 2 3 4 5 ඔහොමනේ තියෙන්නේ මේ අර උත්තර ලකුණු කරන කොලේ. පළවෙනි උත්තරේ 1 ආවා. දෙවෙනි ප්‍රශ්නෙට 2 ආවා. තුන්වෙනි ප්‍රශ්නෙට 3 ආවා. හතරවෙනි ප්‍රශ්නෙට 4 ආවා. පස්වෙනි එකට 5 ආවා. ආයේ 6 වෙනි එකට 1 ආවා. ඔහොම 2 3 ඔහොම 1 2 3 4 5 ආයෙත් 1 2 3 4 5 ආයෙත් 1 2 3 4 5 ඔහොම තමයි ආවේ. අපේ සමහර අය හිතුවා එහෙම කොහොමද උත්තර එන්නේ කියලා. අන්තිමට විච්ච ප්‍රශ්න කීපයක මේ එහෙම වෙන්න බෑ කියලා වෙන එකක් ගහලා දැම්මා. එච්චරම සැකයි. කොහොමද මේ 1 2 3 4 5 1 2 3 4 5 එකේ ඉඳන් ප්‍රශ්නාංක 50 දක්වාම 1 2 3 4 5 1 2 3 4 5 1 2 3 4 5. එහෙම වෙන්න පුළුවන්. ඒ නිසා මේ පිළිතුර මේකයි අර ඒකයි කියලා හිතන්න එපා. Tamanට විශ්වාසයි Tamanගේ දැනුම නිවැරදි කියලා හිතන එක තෝරන්න උත්තර නේද? ප්‍රශ්නාංක 9 ඍජු ප්‍රජාතන්ත්‍රවාදය දන්නව නේද? ඍජු ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ පුරවැසියන් ඍජුවම පාලනයට දායක වීමේ ක්‍රමය. පුරවැසියන් ඍජුවම පාලනයට දායක වීමේ ක්‍රමය. ඒ කියන්නේ නීති සම්පාදනය කිරීම, නීති ක්‍රියාත්මක කිරීම, යුක්තිය පසඳලීම මේ කාර්යයන් පුරවැසියන් විසින්මයි කරන්නේ. ග්‍රීසි ඇතන්ස් නගරයේ තිබුණා එවැනි ඍජු ප්‍රජාතන්ත්‍රවාදී පාලනය. පුරවැසියන් ඍජුවම පාලනයට සහභාගී වීමේ ක්‍රමයකි ග්‍රීසි ඇතන්ස් නගර රාජ්‍ය ඇසුරින් භාවිතයට පැමිණ ඇත. නූතන රාජ්‍ය තුල භාවිතයට ගැනීම අසීරු වේ. ඡන්ද බලය සහ මැතිවරණය මත පදනම් වූ ක්‍රමයකි පැවැත්මට රාජ්‍යයේ භූමි ප්‍රමාණය ඍජුවම හේතු වේ. හතරවෙනි පිළිතුර හතරවෙනි ප්‍රකාශය වැරදි. ඡන්ද බලය සහ මැතිවරණය පදනම් කරගත් ක්‍රමය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය. නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය. එතකොට මෙතන කියනවා නූතන රාජ්‍ය තුල භාවිතයට ගැනීම අසීරු වේ. ඇයි ඒ? නූතන රාජ්‍ය භූමි ප්‍රමාණයෙන් විශාලයි. ඒකේ ජීවත් වන ජනසංඛ්‍යාව අධිකයි. එක තැනකට ඉක්මනින් ඒකරාශී වෙන්න බැහැ. අමාරුයි. රාජ්‍යීය කාර්යයන් අතිශයින් සංකීර්ණයි. ඉතින් නූතන රාජ්‍යයන් තුල ඍජු ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රියාත්මක කරන්න බැහැ. එහෙනම් පැවැත්මට භූමිය කුඩා වීම අත්‍යවශ්‍යම සාධකයක් බවට පත් වෙනවා. 9ට උත්තරේ 4. ප්‍රශ්නාංක 10. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය 17 වන සියවසේ රාජාණ්ඩු ක්‍රමය බිඳ වැටීමෙන් පසු වර්ධනය වූ ක්‍රමයකි. 17 වෙනි සියවසේ කියලා කිව්වට ලිබරල් ක්‍රමය ආරම්භ වෙන්නේ 18 වෙනි සියවසේ. නමුත් මෙතන කියන්නේ 17 වන සියවසේ රාජාණ්ඩු ක්‍රමය බිඳ වැටීමෙන් පසු ආරම්භ වූ ක්‍රමයකි. එහෙමයි කියන්නේ. හරි 17 වන සියවසේ රාජාණ්ඩු ක්‍රමය බිඳ වැටීමෙන් පසු නේද? එතකොට 17 වෙනි සියවස කියලා කියන්නේ 1600 නේ. 1688 දී බ්‍රිතාන්‍යයේ උත්කෘෂ්ඨ විප්ලවය සිද්ධ වෙනවා. බ්‍රිතාන්‍යයේ උත්කෘෂ්ඨ විප්ලවය. එතකොට උත්කෘෂ්ඨ විප්ලවය කියලා කියන්නේ ඉංග්‍රීසි විප්ලවයට. හරි. එතකොට මේ ඉංග්‍රීසි විප්ලවයේ ප්‍රතිඵලය උනේ මොකද්ද? බ්‍රිතාන්‍යයේ රාජාණ්ඩු ක්‍රමය අවසන් කරනවා. එතකොට මේක අයිති වෙන්නේ
17 වෙනි සියවසට. හොයාගන්න ලේසි. එක ස්ථානය සහ සියස්ථානය ඉවත් කළා. හරි? සෝරි එක ස්ථානය සහ දසස්ථානය ඉවත් කරා. සියස්ථානයට එකක් එකතු කරුවා. ඔන්න සියවස හොයාගන්න හැටි. එක ස්ථානය සහ දසස්ථානය ඉවත් කෙරුවා. සියස්ථානයට එකක් එකතු කෙරුවා. 6යි 1යි 7යි 1යි. එතකොට 1600 ගණන් කියන්නේ 17 වෙනි සියවස. 1600 ඉඳන් 1699 දක්වා 17 වෙනි සියවස. එතකොට 1700 කියන්නේ 1700 ඉඳන් 1799. එක ස්ථානය අයින් කරා, දස ස්ථානය අයින් කරා, සිය ස්ථානයට එකක් එකතු කෙරුවා. 18 වෙනි සියවස. ආන්න එහෙමයි හොයාගන්න. එතකොට 17 වෙනි සියවසේ රාජානුක්‍රමයේ බිඳ වැටීම ආරම්භ වෙනවා. එතනින් පස්සේ තමයි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය නිර්මාණය වෙන්නේ. හරි? එතනින් ඉඳන් තමයි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය නිර්මාණය වෙන්නේ. දෙවෙනි එක දේශපාලන නිදහස සහ ආර්ථික නිදහස පිළිබඳ පිළිගැනීම් මත පදනම් වී ඇත. දේශපාලන නිදහස සහ ආර්ථික නිදහස පිළිබඳ පිළිගැනීම් මත පදනම් වී ඇත. ඔව්. ලිබරල් රාජ්‍ය ක්‍රමයේ නිර්මාණය වෙලා තියෙන්නේ ප්‍රධාන පිළිගැනීම් දෙකක් මත. මොනවද මේ ප්‍රධාන පිළිගැනීම් දෙක? එකක් දේශපාලන නිදහස. එකක් දේශපාලන නිදහස. ඒකට අපි කියනවා ප්‍රජාතන්ත්‍රවාදය. දේශපාලන නිදහසට අපි කියන්නේ ඒක ප්‍රජාතන්ත්‍රවාදය. එතකොට ආර්ථික නිදහස අනිත් එක ආර්ථික නිදහස. ඒකට අපි කියන්නේ මොකද්ද? ධනවාදය. එතකොට මෙන්න මේ ධනවාදයයි ප්‍රජාතන්ත්‍රවාදයයි මේ දෙක එකට එකතු වීමෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. මොකද්ද? ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය. ජනතා ඡන්දයෙන් තෝරා ගන්නා නියෝජිතයන් මාර්ගයෙන් ක්‍රියාවට නංවයි. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රියාවට නංවන පාලන ක්‍රමය ඒකට කියනවා නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය. ඒතර ජනතාව තෝරගන්නවා නියෝජිතයන්ව, ඒ නියෝජිතයන් විසින් පාලනය පවත්වාගෙන යනවා. හතරවෙනි එක ආර්ථික කටයුතු රාජ්‍යයේ ආධිපත්‍යයට යටත්ව ක්‍රියාත්මක වේ. ආර්ථික කටයුතු රාජ්‍යයේ ආධිපත්‍යයට නැහැනේ. ලිබරල් ක්‍රමයක ආර්ථික කටයුතු රාජ්‍යයේ පාලනයෙන් නිදහස් කරනවා. පුද්ගලයාට නිදහසේ ධන උපයන ඉඩ හැරීම තමයි මේ ක්‍රමේ ස්වභාවය. හරි නිසා දැඩිව ආර්ථිකය පාලනය කරන්න රාජ්‍ය මැදිහත් වෙන්නේ නැහැ. ආර්ථික කටයුතු රාජ්‍ය පාලනයේ ආධිපත්‍යයට යටත්ව ක්‍රියාත්මක වේ. වැරදි. පස්වෙනි ප්‍රකාශයේ කියනවා රාජ්‍ය පුරවැසි යහපත සඳහා පවතින සංවිධානයක යන මූලික පිළිගැනීම මත ක්‍රියාත්මක වේ. ඔව්. රාජ්‍ය ක්‍රියාත්මක වෙන්නේ පුරවැසි යහපත සැලසීම කියන මූලික පිළිගැනීම මත. උත්තරේ 4. විනාඩියක් ඉන්න ළමයි ඈ.
හරි ළමයි එතකොට ආර්ථික කටයුතු රාජ්‍ය ආධිපත්‍යයට යටත්ව ක්‍රියාත්මක වේ වැරදි. එතකොට ඒක ලිබරල් ක්‍රමයක රාජ්‍යයේ පාලනයෙන් නිදහස් කරපු ආර්ථිකයක් තියෙන්නේ මතක තියාගන්න. රාජ්‍ය පුරවැසි යහපත සඳහා පවතින සංවිධානය කියන මූලික පිළිගැනීම මත ක්‍රියාත්මක වේ. ඔව්. ලිබරල් වාදීන්ගේ පිළිගැනීම වෙන්නේ රාජ්‍ය පවතින්නේ මිනිසුන්ගේ පොදු යහපත සඳහා. ඒක තමයි ලිබරල් පිළිගැනීම. එතකොට 10 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 4. ප්‍රශ්න අංක 11 ලිබරල් රාජ්‍යයක ලක්ෂණ වන්නේ ජනතාව විසින් තෝරා ගන්නා නියෝජිතයන් පිරිසක් විසින් ආණ්ඩු බලයේ ක්‍රියාවට නැංවීම. අපි කියන එකට නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය කියලා. සාමාන්‍ය නීතිය රටේ උත්තරීතර නීතිය බවට පත්වීම. වැරදි ප්‍රකාශය. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක රටේ උත්තරීතර නීතිය බවට පත්වෙන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මතක තියාගන්න. ඒ නිසා දෙක වැරදි. වැරදි ප්‍රකාශය දෙක. උත්තරේ දෙක. අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතිය ආධිපත්‍ය තහවුරු කිරීම නිවැරදි. අයිතිවාසිකම් සහ නන්වැදෑරුම් නිදහස් තහවුරු කිරීම සඳහා පවතින ආයතන පද්ධතිය මොනවද ඒ සඳහා තිබෙන ආයතන? අධිකරණය, මානව හිමිකම් කොමිසම් සභාව, ඔම්බුඩ්ස්මන් ධූරය ආනෙව තමයි ජනතාවගේ නිදහස අයිතිවාසිකම් ආරක්ෂා කරන්න තිබෙන ආයතන. කලින් කලට පවත්වන නිදහස් සාධාරණ මැතිවරණ. හරි එතකොට ඒවා නිවැරදි. වැරදි ප්‍රකාශය දෙක. 11 ප්‍රශ්න අංක 12 සමාජවාදී රාජ්‍ය රාජානුක්‍රමයට සහ අධිකාරිවාදී පාලන ක්‍රමයන්ට විකල්පයක් වශයෙන් ඉදිරිපත් වූ රාජ්‍ය ක්‍රමයකි නැත්නම් සංකල්පයකි. එකකට තව එකක් විකල්පය වෙන්නේ කොහොමද? මං ගිය සතියේ කිව්වා වගේ මතකයි. මුලින් පවතින එකකට පසුව විකල්පයක් වීමයි සාමාන්‍ය ස්වභාවය. මුලින් පවතින එකට පසුව එන එකක් විකල්පයක් බවට පත් වෙනවා. මොකද්ද මුලින් ආපු එක? දැන් පිළිවෙල ගෝත්‍ර රාජ්‍ය, නාගරික රාජ්‍ය, ඊළඟට වැඩවසම් රාජ්‍ය, ඊළඟට ලිබරල් රාජ්‍ය, ඊළඟට සමාජවාදී රාජ්‍ය. කොහොම නෙන්නේ? ආයේ තියෙනවා ෆැසිස්ට් රාජ්‍ය, ඊළඟට යටත් විජිත රාජ්‍ය, පශ්චාත් යටත් විජිත රාජ්‍ය, ඊළඟට නව ලිබරල් රාජ්‍ය. ගෝත්‍ර රාජ්‍යයට විකල්පයක් තමයි නාගරික රාජ්‍ය. නාගරික රාජ්‍යයට විකල්පයක් වශයෙන් ආවා වැඩවසම් රාජ්‍ය. ඒකට විකල්පයක් වුණා ලිබරල් රාජ්‍ය. එහෙනම් සමාජවාදී රාජ්‍ය කියන්නේ ලිබරල් රාජ්‍ය ක්‍රමයට විකල්පයක්. ලිබරල් රාජ්‍ය ක්‍රමයට විකල්පයක්. එහෙනම් වැරදිනේ ප්‍රකාශය. රාජාණ්ඩු ක්‍රමයන්ට සහ අධිකාරිවාදී පාලන ක්‍රමයන්ට විකල්පයක් වශයෙන් ඉදිරිපත් වූ සංකල්පයකි නෑ. ඒ විකල්පය උනේ ලිබරල් ක්‍රමය. හරි. එහෙනම් සාවද්‍ය ප්‍රකාශය වෙන්නේ 1. වැරදි ප්‍රකාශය 1. ධනපති පන්තියේ ක්‍රියාකාරීත්වයට දැඩි විරෝධය දක්වන්නා වූ ක්‍රමයකි. ධනපති ක්‍රමය තුලින් පන්ති දෙකක් නිර්මාණය කරනවා. ධනපති නිර්ධන කියලා. ඒ පන්ති බෙදීමට සමාජවාදී රාජ්‍ය විරුද්ධයි. ධනපති ක්‍රමයේ විසින් නිර්මාණය කර ඇති සමාජ ආර්ථික ගැටලු වලට විසඳුම් යෝජනා කරයි. ධනපති ක්‍රමයේ විසින් නිර්මාණය කරන ලද ගැටලු මොනවාද? පන්ති විෂමතාවය, පන්ති අරගලය, සම්පූර්ණ බලය ධනපති පන්තිය අත සතු වීම, නිර්ධනයා සමාජය තුළ පීඩාවට පත්වීම, ආන්නේ ගැටලු වලට විසඳුම් සොයනවා සමාජවාදී ක්‍රමයේ මගින්. සාම්ප්‍රදායික රැඩිකල් භාවයේ වෙනුවට නම්‍යශීලී ප්‍රතිපත්ති මත ක්‍රියාත්මක වීම ප්‍රවණතාවයකි. ඔව්. මුල් කාලීනව සමාජවාදී රාජ්‍ය දැඩි රැඩිකල් වාදී. ඒ කියන්නේ කිසිම ආකාරයකින් වෙනසකට භාජනය වීමට අකමැති. තමන්ගේ මතය ප්‍රතිපත්තිය අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. ඒ තුලම එල්බගෙන සිටිනවා. ඒක වෙනස් කරන්න කැමැත්තක් ඇත්තේම නැහැ. නමුත් දැන් එහෙම නෙමෙයි. දැන් සමාජවාදී රාජ්‍ය වෙනස් වෙලා
විකල්ප ක්‍රම අත්හදා බලමින් ඉදිරියට යන්න උත්සාහ දරනවා. ඉතින් ඒ නිසා සාම්ප්‍රදායික රැඩිකල් භාවය දැන් දකින්න ලැබෙන්නේ නැහැ. ප්‍රශ්නාංක 12ට උත්තරේ 1. ප්‍රශ්නාංක 13. සමාජවාදී රාජ්‍යයක ලක්ෂණ වන්නේ පුරවැසියන්ගේ භෞතික අවස්ථාව වෙනුවෙන් වැඩි උමනාවක් ඇතිව ක්‍රියා කරයි. ආහාර පාන, ඇඳුම් පැළඳුම්, රැකියා, අධ්‍යාපනය, සෞඛ්‍ය අවස්ථා අන්න ඒවා පිළිබඳව වැඩි උමනාවකින් කටයුතු කරනවා. නිෂ්පාදන බලවේග ප්‍රාග්ධනය සහ දේපල හිමිකාරීත්වය රාජ්‍ය අංශය යටතේ පවත්වාගෙන යයි. අපි කියනවා සමාජවාදී ක්‍රමයක තියෙන්නේ මධ්‍යගත සැලසුම් ආර්ථික ක්‍රමයක් කියලා. මධ්‍යගත සැලසුම් ආර්ථික ක්‍රමය කියලා කියන්නේ රාජ්‍ය අංශය විසින් සැලසුම් කොට මෙහෙවන ආර්ථික ක්‍රමය. ඒ ක්‍රමයට අනුව නිෂ්පාදනය, බෙදා හැරීම, ප්‍රාග්ධන හිමිකම ඒ ඔක්කොම තියෙන්නේ රාජ්‍ය සන්තකව පුද්ගලයාට හිමි නැහැ. දේපල හා ආර්ථික අයිතිවාසිකම් කෙරෙහි අඩු උනන්දුවක් දක්වයි. පුද්ගලයාට ධනය උපයන්න අයිතියක් නැහැ. දේශපාලන පක්ෂ බිහි කරගන්න අයිතියක් නැහැ. මැතිවරණ පවත්වන්නේ නැහැ. ඒ නිසා ඡන්දේ ප්‍රකාශ කිරීමේ අයිතියක් නැහැ. ඡන්ද බලය ලැබෙන්නේ නේ ආන්න. දේශපාලන හා ආර්ථික අයිතිවාසිකම් කෙරෙහි අඩුවෙන් උනන්දු වෙන්නේ. නිෂ්පාදනය හා බෙදා හැරීම පිළිබඳ කාර්යයන් සඳහා මැදිහත් වීමට පුද්ගලයාට ඉඩ දෙයි. කිසිසේත්ම නැහැ. පුද්ගලයාට ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා වැරදි ප්‍රකාශය 4. පස්වෙනි එක මම ඉස්සෙල්ලා කිව්වා ආර්ථික කටයුතු මධ්‍යගත සැලසුම් මණ්ඩලයක් මගින් ක්‍රියාවට නංවයි කියලා. උත්තරේ 4. ප්‍රශ්නාංක 14. රාජ්‍ය සහ ෆැසිස්ට් වාදය. දේවත්වය, උත්තරීතර බලය, රාජ්‍ය අසහායත්වය යන මූලික පිළිගැනීම් මත ක්‍රියාත්මක වූ ක්‍රමයකි. ඔව් රාජ්‍ය ශ්‍රේෂ්ඨ වේ, රාජ්‍ය උත්තරීතරයි, රාජ්‍ය පරමෝත්තමයි, රාජ්‍ය සර්ව බලධාරී එහෙම පිළිගැනීම් තමයි තිබුණේ. දෙවන ලෝක යුද්ධ සමයට පෙර ඉතාලිය සහ ජර්මනිය කේන්ද්‍ර කරගනිමින් වර්ධනය වූ ක්‍රමයකි. 1922 බලයට පත්වෙන ඉතාලිය අගමැති බෙනිටෝ මුසෝලිනි 1926 දී ෆැසිස්ට් ව්‍යාපාරය ඉතාලියේ ආණ්ඩු ක්‍රමයට බද්ධ කරනවා. 1933 දී බලයට පත්වන හිට්ලර් ජර්මනිය තුල ඉතාම කෙටි කාලයකින් ෆැසිස්ට් වාදය ක්‍රියාත්මක කරනවා. දෙවෙනි ලෝක යුද්ධයට පෙර. විමුක්තිය තහවුරු වීමට නම් පුද්ගලයා රාජ්‍යයට අවනත විය යුතු බව පවසයි. ඔව් එහෙම තමයි කියන්නේ. පුද්ගලයාට නිදහස ලැබෙන්නේ. විමුක්තිය කියන්නේ නිදහස. ඒතකොට මේ නිදහස ලැබෙන්නේ පුද්ගලයා රාජ්‍යයට අවනතව කටයුතු කෙරුවොත් පමණයි. ජාතිය සමාජය සහ රාජ්‍ය මේ ඔක්කොම එකම සංකල්පයන් විදිහටයි සලකන්නේ. සර්ව සම. රාජ්‍යයේ උපත සහ ඒ අනාගතයේ පිළිබඳ ක්‍රමානුකූල අදහසක් ඉදිරිපත් කරයි. රාජ්‍ය බිහුනේ කොහොමද කියලා කිසිම ෆැසිස්ට්වාදියෙක් කුමන අවස්ථාවකවත් අදහස් ඉදිරිපත් කරලා නැහැ. එහෙම අදහස් ඉදිරිපත් කරනවා මාක්ස්වාදයෙන්, ලිබරල් වාදයෙන්, සමාජ සම්මුතිවාදයෙන් ආන්න ඒ වගේ රාජ්‍යයේ බිහිවීම පිළිබඳ අදහස ඉදිරිපත් කරනවා. ෆැසිස්ට් වාදයෙන් ඉදිරිපත් කරන්නේ නැහැ. අනාගතයේදී මොකද වෙන්නේ කියලා කියන්නේත් නැහැ. රාජ්‍යයට අනාගතයේදී මොකද වෙන්නේ කියලා ලිබරල් වාදයෙන් සහ සමාජවාදයෙන් විග්‍රහ කරනවා. ෆැසිස්ට් වාදයේ එහෙම විග්‍රහයක් නැහැ. ඒ නිසා උත්තරේ 5. පස්වෙනි ප්‍රකාශයේ වැරදි. ප්‍රශ්නාංක 15. ෆැසිස්ට් රාජ්‍යයක ලක්ෂණ වන්නේ තනි දේශපාලන අධිකාරියක ආධිපත්‍ය පවත්වාගෙන යාම. මැතිවරණ පවත්වන්නේ නැහෙනි. ඒ නිසා වරින් වරේ විවිධ ආණ්ඩුපත් වෙන්නේ එකම නායකයෙක්, එකම දේශපාලන පක්ෂයක්, ඒ පක්ෂයේ සහ නායකයාගේ අඛණ්ඩ ක්‍රියාකාරීත්වය. ඒකයි පිළිගැනීම. පාලකයාට විරුද්ධ වුණොත් මොකද වෙන්නේ? මරණය වැළඳ ගන්න සිද්ධ වෙනවා. පාලකයට විරුද්ධ වන සියලු දෙනා රාජ්‍යයට විරුද්ධ වන්නන් ලෙස සැලකීම. ඔව්. රාජ්‍යයට විරුද්ධ වෙන්නන් ලෙස සැලකලා මොකද කරන්නේ? දඬුවම් ලබා දෙනවා. ජනතාවගේ දේශපාලන සහභාගීත්වය ප්‍රතික්ෂේප කිරීම. පිළිගන්නව නම් දේශපාලන සහභාගීත්වය පිළිගන්නව නම් එහෙනම් මැතිවරණ තියන්න ඕනේ. ජනතාවට දේශපාලන සංවිධාන බිහි කරගන්න අයිතිය දෙන්න ඕනේ නේද? ජනතාවගේ විවේචන ආණ්ඩුව පිළිගන්න ඕනේ. විවේචන වලට ඉඩ දෙන්න ඕනේ. එයා මොනවත් නැහැනේ. එහෙනම්
දේශපාලන සහභාගීත්වය ප්‍රතික්ෂේප කරනවා. අභිමානය ශ්‍රේෂ්ඨ බව ප්‍රෞಢත්වය ඉස්මතු කිරීම සඳහා sannivedana මාධ්‍ය භාවිතා කිරීම. රාජ්‍යයේ සහ පාලකයාගේ අභිමානය ශ්‍රේෂ්ඨ බව ඉස්මතු කරන්න ඒවා සමාජගත කරන්න මාධ්‍ය භාවිතා කර. ඒ කාර්ය දැන් හිට්ලර් කරානේ. එතකොට හිට්ලර් වෙනුවෙන් ඒ කාර්ය හොඳටම කරුවේ. ඒ කාර්ය හොඳටම කරුවේ කවුද? ගොබෙල්ස්. අපි තමයි හොඳටම කරුවේ කියලා ගොබෙල්ස් කියන්නේ ඒ කාර්ය. ඒ කියන්නේ ජනතාවට මේ ප්‍රචාරණ මාධ්‍ය වඩාත් හොඳින්ම පවත්වාගෙන ගියේ ගොබෙල්ස්. හිට්ලර්ට හිටියා අගසව් දෙනම වගේ දෙන්නේ. ගොබෙල්ස් ගෝරින්. ගොබෙල්ස් කියන්නේ මේ හිට්ලර්ගේ අර දේශපාලන ප්‍රතිරූපය නිර්මාණය කරපු කෙනා. එයා තමයි මාධ්‍ය sannivedanaya මාධ්‍ය ඒ ප්‍රචාරණ කටයුතු ඔක්කොම පවත්වාගෙන ගියේ එයා. ගෝරින් කියලා කියන්නේ අර හමුදා කටයුතු. අර තිබුණානේ මොකද්ද SS හමුදාව කියලා එකක් තිබුණා. ඒකට නායකත්වය දුන්නේ ගෝරින්. ඊළඟට අර රහසොතු සේවයකුත් තිබුණානේ නේ. ඒකට නායකත්වය දුන්නේ ගෝරින් නේ. පස්වෙනි ප්‍රකාශය රාජ්‍ය පුරවැසියාද පුරවැසියා රාජ්‍යද අරමුණු කරගෙන ක්‍රියාත්මක වීම. රාජ්‍ය පුරවැසියා වෙනුත් පුරවැසියා රාජ්‍ය වෙනුවෙන්. එහෙම නෙමෙයි පුරවැසියා රාජ්‍ය වෙනුවෙන් කියන පිළිගැනීම පමණයි තිබුණේ. රාජ්‍ය පුරවැසියාට සේවය කෙරුවේ නැහැ. ඒතර වැරදි ප්‍රකාශයේ 5. 3යි 5යි ගොඩක් ආව නේද? වෙන්න පුළුවන්. ප්‍රශ්නාංක 16 සිට 20 දක්වා දී ඇති ප්‍රකාශ අතරින් නිවැරදි හෝ අදාළ ප්‍රකාශය තෝරා හිස්තැන මත ලියන්නලු. සමහරුන්ට ලින්ක් එක ආවේ නැහැලු. එහෙම වෙන්න බෑ නේද? ඔව්. පොඩි ගැටලුවක් වෙලා. හරි 16 සිට 20 දක්වා ප්‍රශ්නවලට දී ඇති ප්‍රකාශ අතරින් නිවැරදි හෝ අදාළ ප්‍රකාශය තෝරා හිස්තැන මත ලියන්නලු. හිස්තැන මත ලියන්න කියලා කියනවා. ප්‍රශ්නාංක 16 නිවැරදි ප්‍රකාශය නැත්නම් අදාළ ප්‍රකාශය තෝරන්න කියන්නේ. ඒ කියන්නේ 4ක් වැරදි, එක ප්‍රකාශයක් පමණක් නිවැරදි. පුරවැසියා රාජ්‍ය සහ රාජ්‍යයේ සමාජිකත්වයේ සමග සමීපව බැඳී පවතින්නකි. රාජ්‍ය සහ රාජ්‍යයේ සමාජිකත්වයේ සමග බැඳී පවතින්නකි. ඔව්. රාජ්‍යයේ සමාජිකත්වයයි එකට බඳින, එකට සම්බන්ධ කරන මෙවලම තමයි පුරවැසි භාවය. රාජානුක්‍රමයන් තුල කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළේය. රාජානුක්‍රමයේ තුල තිබුණේ පුරවැසි භාවය නෙවෙයි. එතන තිබුණේ යටත් වැසි භාවය. එතන පුරවැසි භාවය කියලා එකක් නැහැ. පුරවැසියා කියලා කියන්නේ යම් අයිතිවාසිකම් සමූහයකට හිමිකම් කියන රාජ්‍ය වෙනුවෙන් යම් යම් වගකීම් යුතුයකම් සමූහයක් ඉටු කරන රාජ්‍යයේ සමාජිකයෝ. එතකොට එතන රාජානුක්‍රමයේ තුල ලැබුණ නැහැනේ අයිතිවාසිකම්. වගකීම් විතරයි තිබුණේ, යුතුයකම් විතරයි තිබුණේ. අයිතිවාසිකම් ලැබුණේ නැහැ. ඒ නිසා රාජානුක්‍රමයේ තුල ඉන්නේ පුරවැසියෝ නෙමෙයි යටත් වැසියෝ. තුන්වෙනි ප්‍රකාශය නූතන ජාතික රාජ්‍යයන් තුල වර්ධනය වූ සංකල්පයකි. ඔව් පුරවැසි භාවය කියන එක නූතන ජාතික රාජ්‍ය තුල වර්ධනය වුණාය කියන එක වැරදි ප්‍රකාශයක්. ඇයි? නාගරික රාජ්‍ය ක්‍රමයේ තුලත් පුරවැසි භාවය පිළි අරගෙන තියෙනවා. පුරවැසියා කියන එක මුලින්ම ඉස්මතු වෙන්නේ ග්‍රීසියේ ඇතන්ස් නගර රාජ්‍ය තුල. එතකොට වැරදි ප්‍රකාශය. 2 වැරදි, 3 වැරදි. විදේශිකයන්ටද හිමි වේ. විදේශිකයන්ට පුරවැසි භාවය ලැබෙනවද? නෑ. විදේශිකයන් පුරවැසියන් වශයෙන් සැලකන්නේ නෑ. පුද්ගලයාගේ කැමැත්ත මත ලබා ගන්න බෑ. පුරවැසි භාවය ලබා දෙනවාද නැද්ද කියලා තීරණය කරන්නේ රාජ්‍ය විසින්.
රාජ්‍ය වෙනුවෙන් ආණ්ඩුව. එතකොට එක ප්‍රකාශයේ හරි ඒ පළවෙනි ප්‍රකාශය පමණයි. ප්‍රශ්නක 17. සමාජ සම්මුතිවාදය ලිබරල් වාදයට විකල්පයක් වශයෙන් ඉදිරිපත් විය. වැරදි. ඒ අවශ්‍යතාවයන් වල ප්‍රකාශ ලියා ගන්න වල පොත අරන් තියෙන අය. සමාජ සම්මුතිවාදය ඉදිරිපත් වෙන්නේ ලිබරල් වාදයට විකල්පයක් වශයෙන් නෙමෙයි දේව වරම් වාදයට විකල්පයක් වශයෙන්. දේව වරම් වාදය කියලා තිබුණනේ මතයක්. ඒකට විකල්පයක් වශයෙන්. මානව ඉතිහාසයේ ආරම්භයේ පටන්ම රාජ්‍ය පැවති බව ප්‍රකාශ කරයි. වැරදි. සමාජයේ කොටස් දෙකකට බෙදුවනේ නේ. රාජ්‍ය බිහිවීමට පෙර සමාජය, රාජ්‍ය බිහිවීමෙන් පසු සමාජය. එහෙනම් රාජ්‍ය බිහිවීමට පෙර සමාජයේ රාජ්‍යයක් කියලා එකක් නැහැ නේද? මහජන කැමැත්ත මත පාලකයා බිහි කරගත් බව පවසයි. සම්මුතිවාදය ඉදිරිපත් කරනවා තෝමස් හොබ්ස්, ජෝන් ලොක්, ජීන් ජැක්විස් රූසෝ නැත්නම් ෂෝන් ෂාක් රූසෝ. මේ තුන්දෙනාම පිළිගත් පොදු දේ, මේ තුන්දෙනාගෙන් පොදු පිළිගැනීම තමයි රාජ්‍ය බිහි වුණේ මානව සමාජය තුළ ඇති වූ සමාජ සම්මුතියකින්, මානව සමාජය ඇති වූ සම්මුතියකින්. තුන්වෙනි ප්‍රකාශය නිවැරදි. උත්තරේ 3. ප්‍රශ්නාංක 4. ඒකාධිපති පාලකයන්ට සහයෝගී මතවාදයකි. ඒකාධිපති පාලකයන්ට සහයෝගී වුණේ එක්කෙනෙක් විතරනේ. ඒ නිසා පොදුවේ සමස්ත මතයම ඒකාධිපතිත්වයට සහයෝගී කියන්න බෑනේ. හොබ්ස් විතරයි ඒකාධිපතිවාදයට සහයෝගය දුන්නේ. අනිත් දෙන්න දුන්නේ නැහැ. ඒ දෙන්න විරුද්ධයි. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට එමගින් බාධා පමුණුවයි. සමහර තැන්වල එහෙම තියෙන්න පුළුවන්. නමුත් බහුල අවස්ථා ප්‍රජාතන්ත්‍රවාදයට පක්ෂපාතී. විශේෂයෙන්ම ජෝන් ලොක්ගේ සහ රූසෝගේ අදහස් ප්‍රජාතන්ත්‍රවාදයට පක්ෂපාතී. නිවැරදි ප්‍රකාශය 3. 18. භෞමික රාජ්‍ය. භූමියක් පැවතියද එහි දේශ සීමා නිශ්චිත නැත. වැරදි. ජාතික පදනමකින් තොර ජන සමූහයක් එහි සමාජිකත්වයේ දරයි. වැරදි. බලවත් රාජ්‍යයන්ගේ ආධිපත්‍යයට යටත් පවතී. වැරදි. වෙස්පේලියා සම්මුතියේ නෛතික රාමුව නිර්මාණය විය. ජාතික රාජ්‍යයන්ට විකල්පයක් වශයෙන් ඉදිරිපත් විය. ජාතික රාජ්‍යයට පෙරයි භෞමික රාජ්‍ය නිර්මාණය වෙන්නේ. 1648 වෙස්ට්ෆේලියා සම්මුතියෙන් තමයි ජාතික රාජ්‍යයේ පදනම නිර්මාණය වෙන්නේ. එතනින් පස්සේ 1789 ප්‍රංශ විප්ලවයෙන් තමයි ජාතික රාජ්‍යයේ පදනම නිර්මාණය වෙන්නේ. එහෙනම් නිවැරදි ප්‍රකාශය 4. උත්තරේ 4. ප්‍රශ්නාංක 19. රාජ්‍ය සම්බන්ධයෙන් ලිබරල් වාදීන් ඉදිරිපත් කරන අදහස් වන්නේ නිවැරදි කියන යහන්. ධනපති පන්ති අවශ්‍යතාවයේ මත රාජ්‍ය බිහි කරගෙන ඇති බව පවසයි. කවුද එහෙම කියන්නේ? එහෙම කියන්නේ සමාජවාදීන්. විශේෂයෙන්ම මාක්ස්වාදීන්. රාජ්‍ය විරහිත සමාජයක් තුළ පුද්ගල අභිවෘද්ධිය ළඟා කර ගැනීම වඩාත් පහසු බවයි. එහෙම කියන්නේත් මාක්ස්වාදී. රාජ්‍ය නැති තැනක තමයි පුරවැසිය පුද්ගලයාට යහපත උදා වෙන්නේ. මාක්ස්වාදී පිළිගැනීම. පුද්ගල අවශ්‍යතාවයන්ට ගැළපෙන අයුරින් රාජ්‍යයේ ක්‍රියාකාරීත්වය වෙනස් කරගත යුතුය. ලිබරල් වාදයෙන් එහෙම කතාවක් කියනවා. පුද්ගලයාගේ අවශ්‍යතාවයට ගැළපෙන විදිහට රාජ්‍ය වෙනස් විය යුතුයි. ඒකනේ සම්භාව්‍ය ලිබරල් රාජ්‍ය, පශ්චාත් ලිබරල් රාජ්‍ය, පශ්චාත් සම්භාව්‍ය ලිබරල් රාජ්‍ය, නව ලිබරල් රාජ්‍ය විවිධ අවස්ථාවලදී වෙනස් වෙනවා. 4 වෙනි එක අනාගතයේදී රාජ්‍යයෙන් වියුක්ත වී. එතන වයන්නක් ඉස්සරහට තියෙනවා ඒක කපලා දාන්න. වියුක්ත වී යන බව පවසය. අනාගතයේදී රාජ්‍ය ක්‍රමයෙන් වියුක්ත වී යන බව. ඒ කියන්නේ නැති වෙලා යනවලු. එහෙම කියන්නේත් මාක්ස්වාදී. රාජ්‍යයට අසීමිත බලයක් හිමි කර දීමෙන් නීතිගරුක සමාජයක් බිහිවන බව පවසයි. ලිබරල් වාදීන් රාජ්‍යයේ බලය සීමා කළ යුතු බව පවසනවා. ඒ කියන්නේ සීමිත ආණ්ඩු සංකල්පය පිළිගන්නේ. එහෙනම් පස්වෙනි ප්‍රකාශයත් වැරදි. නිවැරදි පිළිතුර 3. 19ට උත්තරේ 3. ප්‍රශ්නාංක 20. සමාජවාදයට අනුව රාජ්‍ය
මානව ඉතිහාසයේ ආරම්භයේ සිට පවතින්නකි. සමාජවාදයට අනුව රාජ්‍ය මානව ඉතිහාසයේ ආරම්භයේ සිට පවතින්නකි. නෑනේ එහෙම කියලා නෑනේ. ප්‍රාග් කොමියුනිස්ට් සමාජය රාජ්‍යයෙන් තොර සමාජයක්. මාක්ස්වාදී පිළිගැනීම. එතකොට මානව ඉතිහාසයේ ආරම්භක අවධිය ප්‍රාග් කොමියුනිස්ට් සමාජය. එතනින් පසුව වහල් සමාජ ක්‍රමය එනවා. වහල් සමාජ ක්‍රමය තමයි රාජ්‍යයේ ආරම්භක අවස්ථාව. එහෙනම් පළවෙනි ප්‍රකාශය වැරදි. එමගින් පුද්ගලයාට වඩාත් යහපත් සමාජයක් නිර්මාණය කර දෙයි. රාජ්‍ය පවතින්නේ කොතනද? එතන පුද්ගලයාට අනර්ථයක් සිදු වේ. ඒකයි සමාජවාදී පිළිගැනීම. රාජ්‍ය පුද්ගලයාට අහිත කරයි. ඒතර දෙක වැරදි. නිර්ධන පන්තියේ ප්‍රශ්නවලට රාජ්‍ය තුල විසඳුම් පවතී. ප්‍රශ්න නිර්මාණය වුණේ රාජ්‍ය බිහිවීම නිසා. එහෙනම් රාජ්‍ය පවතින තැන නිර්ධන පන්තියේ ප්‍රශ්නවලට විසඳුම් නැහැ. රාජ්‍ය විරහිත සමාජයක් තුළ මිනිසා සතුටින් ජීවත් විය හැකි බව පවසයි. රාජ්‍යයෙන් තොර සමාජ ක්‍රමයක් තුළ පමණයි සියලු දෙනාට සතුටින් ජීවත් විය හැක්කේ. හතරවෙනි ප්‍රකාශය නිවැරදි. පස්වෙනි ප්‍රකාශය කොමියුනිස්ට් සමාජය තුළ රාජ්‍ය නිර්ධනයන්ගේ උපකරණයකි. රාජ්‍යයෙන් තොර අවධි දෙකක් මාක්ස් පෙන්ලා දෙනවා. ප්‍රාග් කොමියුනිස්ට් සමාජය තුළ රාජ්‍ය නැහැ. ප්‍රාග් කොමියුනිස්ට් සමාජය තුළ රාජ්‍ය නැහැ. ඊට පස්සේ එනවනේ වහල් සමාජය, වැඩවසම් සමාජය, ධනවාදී සමාජය, සමාජවාදී සමාජය කියලා එනවනේ එක අවස්ථා. ඒ හැම එකකම රාජ්‍ය තියෙනවා. අවසාන එක කොමියුනිස්ට් සමාජ ක්‍රමය තුළ කොමියුනිස්ට් සමාජ ක්‍රමය තුළ රාජ්‍ය නැත. රාජ්‍යයෙන් තොර සමාජ අවධි දෙක. මේ දෙකේම රාජ්‍ය නැහැ. ප්‍රාග් කොමියුනිස්ට් සමාජය තුළ රාජ්‍ය නැහැ. කොමියුනිස්ට් සමාජය තුළ රාජ්‍ය නැහැ. ඔන්න මතක තියාගන්න. ඔව් 22 එමගින් පුද්ගලයාට වඩාත් යහපත් සමාජ ක්‍රමයක් නිර්මාණය. එතන කිව්වා අපිනේ. අන්තිම එක නේද? 20 උත්තරේ 4. 20ට 4. හරි. ප්‍රශ්නාංක 21 සිට 25 දක්වා නිවැරදි හෝ අදාළ ප්‍රකාශ කාණ්ඩයේ සහිත පිළිතුරු තෝරා හිස්තැන මත ලියන්න කියනවා. දැන් ගිය සතියේ මම කියලා දුන්නා මේක තෝරගන්න ක්‍රමයක්. යටත් විජිත රාජ්‍ය අධිරාජ්‍යවාදීන්ට යටත් වෙලා තිබුණා ලෝකයේ යම් යම් භූ ප්‍රදේශ. අප්‍රිකාව, ආසියාව, ලතින් ඇමරිකාව කියන ප්‍රදේශවල තිබිච්ච බොහෝ රාජ්‍යයන් බ්‍රිතාන්‍ය, ඉතාලිය, ප්‍රාන්සය, ස්පාඤ්ඤය, පෘතුගාලය මෙන්න මේ වගේ නෙදර්ලන්තේ මෙන්න මේ වගේ අධිරාජ්‍යවාදීන්ට යටත් වෙලා තිබුණා. හරි. එතකොට ප්‍රශ්නාංක 21 ඉඳන් බලන්න. හරි. ප්‍රශ්නාංක 21 විජිත කාරකයන්ට යටත් රාජ්‍යයන් හැඳින්වීම සඳහා යටත් රාජ්‍යයන් හැඳින්වීම සඳහා භාවිතයට ගෙන ඇති සංකල්පයකි. යටත් විජිතය කියලා කියන්නේ යටත් භාවයට පත්වෙච්ච රාජ්‍ය. විජිත කාරකයා කියලා කියන්නේ යටත් කර ගැනීම කරපු අය. එතකොට යටත් විජිත කාරකයා බ්‍රිතාන්‍ය, යටත් විජිතය ශ්‍රී ලංකාව. එතකොට හරිනේ. බටහිර ජාතීන් ඒ හරි දැන් ඔන්න. ඒ නිවැරදි ප්‍රකාශයක්. මං ගිය සතියේ කිව්වා මෙවැනි ප්‍රශ්නවල පිළිතුරු තෝරගන්න ලේසි ක්‍රමයක්. දැන් ඒ හරිනේ. ඒ තියෙන පිළිතුරු ඔක්කොම තියාගෙන අනිත් ඒවා අයින් කරන්න. එකේ ඒ තියෙනවා, තුනේ ඒ තියෙනවා, හතරේ තියෙනවා. 1යි 3යි 4යි තියාගත්තා. දෙකේ ඒ නෑ, පහේ ඒ නෑ. දෙකම අයින් කරා. ඒ නිවැරදි හින්දායි අයින් කරන්නේ.
ඒ වැරදි නම් ඒ තියෙන ඒවා අයින් කරන්න. හරි. B බටහිර ජාතීන්ගේ ආර්ථික හා සමාජ අවශ්‍යතා ඉටු කර ගැනීමේ මෙවලමක් ලෙස භාවිතයට ගෙන ඇත. ඔව්. බ්‍රිතාන්‍ය, ප්‍රාන්සය, එහෙම නැත්නම් අර ස්පාඤ්ඤය, ඉතාලිය, ඒ වගේ බටහිර යුරෝපා රටවල් වල ප්‍රයෝජනය සඳහා තමයි මේ අප්‍රිකාව, ලතින් ඇමරිකාව, ආසියාව වගේ ප්‍රදේශවල බොහෝ රාජ්‍යන්ගේ සම්පත් උපයෝගී කරගෙන තියෙන්නේ. ඒතර B නිවැරදි. එහෙනම් එකේ AB තියෙනවා, දෙකේ එකේ AB තියෙනවා, තුනේ AB තියෙනවා. හතරේ B නෑ. ඒ නිසා හතරත් අයින් කරා. දැන් උත්තර දෙකයි ඉතුරු. ප්‍රකාශ දෙකක් දැනගත්තා. උත්තර දෙකයි ඉතුරුනේ. තව එක ප්‍රකාශයක් අඳුනගත්තොත් හරි. C වල තත්ත්වේ අඳුනගත්තොත් වැඩේ හරි ඔන්න. C පෙර පැවති වැඩවසම් පාලන ක්‍රමය තවදුරටත් පවත්වාගෙන ගියහ. ඒ කියන්නේ දැන් අපේ රටේ තිබුණා වැඩවසම් ක්‍රමයක්. රාජාණ්ඩු පාලන ක්‍රමේ වැඩවසම් ක්‍රමයක් නේ. එතකොට බ්‍රිතාන්‍යයන් ලංකාවට ඇවිල්ලා ලංකාව යටත් කරගත්තට පස්සේ අර තිබිච්ච වැඩවසම් ක්‍රමය තවදුරටත් පවත්වගෙන ගියාද? නෑනේ. ඒක අවලංගු කරලා දැම්ම. එහෙනම් C වැරදි. C වැරදි නම් එක එන්න බෑ. මොකද එකේ C තියෙනවා. A B C. A හරි B හරි C වැරදි. එහෙනම් උත්තරේ 1 වෙන්න බෑ. අනිවාර්යයෙන්ම උත්තරේ 3 වෙන්න ඕන. ඔන්න උත්තරේ තෝරගන්න ලේසි ක්‍රමේ නැවත වතාවක් අද මතක් කරා. ඒ කියන්නේ D කොහොමත් වැරදි. විජිතකාරක අධිරාජ්‍යයන්හි පැවති ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රම යොදාගත්තයි කියන එක. යුරෝපීය නොවන සමාජවල වර්ධනය වූ රාජ්‍ය මාදිලියකි. යුරෝපයේ තිබුණේ නැහැනේ යටත් විජිත. යුරෝපයෙන් පිටස්තරව තිබුණේ යටත් විජිත. ඒක හරි. එහෙනම් උත්තරේ A B E. A B E උත්තරේ 3. 22 පශ්චාත් යටත් විජිත රාජ්‍ය හම්සා අලාවි නම් න්‍යායවේදියා විසින් වර්ධනය කර ලද සංකල්පයකි. 1972 දී The Left Review කියන සංග්‍රහවට ලියනවා ලිපියක්. The Left Review සංග්‍රහවේ නම. හරි. State in Post Colonial Societies. State in Post Colonial Societies. පශ්චාත් යටත් විජිත සමාජවල රාජ්‍ය පාකිස්තානයෙන් බංග්ලාදේශ. පාකිස්තානයේ සහ බංග්ලාදේශයේ ඇසුරින් තමයි 1972 දී හම්සා අලාවි පශ්චාත් යටත් විජිත රාජ්‍ය සංකල්පය ගේන්නේ. නිවැරදි. එතකොට ඒ හරිනේ. එහෙනම් ඔන්න 2 3 සර් අපිට ඇහෙන්නේ නැහැ කියන දෙයක්. ගොඩක් වෙලා ඉඳන් ඇහෙන්නේ නැත්තේ? නෑ නෑ සර් දැන් ටිකක් විතර.
පොඩ්ඩක් ඉන්න බැටරිය බහැලා දන්නේම නැතුව. හරි ඇහෙන්නේ නැතුව කියන්න. බලමු බැටරිය නිකන් ඕෆ් වුණාද? හරි එතකොට අපි කතා කරමින් හිටියේ 22 වෙනි ප්‍රශ්නේනේ. A නිවැරදි, C නිවැරදි, E නිවැරදි. A C E උත්තරේ 2. ප්‍රශ්නාංක 23 නව ලිබරල් රාජ්‍ය නව ලිබරල් රාජ්‍ය කියන්නේ අර ලිබරල් ක්‍රමේ විකාශන අවස්ථාවක්. ලිබරල් ක්‍රමේ විකාශනය වුණ අවස්ථා තුනකදී පළවෙනි එක සම්භාව්‍ය ලිබරල් වාදය, ඊට පස්සේ ඒකට විකල්පයක් වශයෙන් ආවා සුබසාධනවාදී ක්‍රමය, සුබසාධනවාදී ක්‍රමයට විකල්පයක් වශයෙන් ආවා නව ලිබරල් ක්‍රමය. ඒ කියන්නේ පුද්ගලයාගේ ආර්ථික දේශපාලන නිදහස උපරිමයෙන්ම තහවුරු කිරීම, රාජ්‍ය ආර්ථික කටයුතු වලින් හැකිතාක් ඉවත්වීම, රාජ්‍ය කළමනාකරුවෙක් බවට පත්වීම, සුබසාධනය රාජ්‍ය නොවන සංවිධාන වලට පැවරීම, අන්න ඒ වගේ ලක්ෂණ දකින්න ලැබෙනවා. බලන්න 1980න් පසුව සිදුවන ගෝලීය ආර්ථික වෙනස් වීම වලට ගැළපෙන ලෙස සකස් වූ රාජ්‍ය ක්‍රමයකි. ඔව් 1980න් පස්සේ ලෝකේ ආර්ථික පරිවර්තනයක් වෙනවා. රාජ්‍යයට පමණක් සීමා වෙලා තිබිච්ච ආර්ථික ක්‍රම රාජ්‍යයෙන් පිටස්තරට වර්ධනය වෙනවා. ඒකට අපි කියනවා ගෝලීයකරණය කියලා. ඒකට ගැළපෙන විදිහට තමයි නව ලිබරල් රාජ්‍ය සකස් වෙලා තියෙන්නේ. ඒ නිවැරදි. ධනපති පන්තියේ ආර්ථික උමනාවන් ඉටු කර ගැනීමට අනුබල දෙන ක්‍රමයකි. සර් ආයෙත් ඇහෙන්නේ නෑනේ. හරි එතකොට ප්‍රශ්නාංක 23 C පමණයි වැරදි, අනිත් ඔක්කොම හරි. A B D E නිවැරදි. A B D E උත්තරේ 4. ප්‍රශ්නාංක 24 නව ලිබරල් රාජ්‍ය ක්‍රමේ ලක්ෂණ වන්නේ ඇහෙනව නේද ඔයාලට? තර්ෂිනී ඇහෙනව නේද? ඔව් සර් දැන් ඇහෙනවා. රයිට්. පෞද්ගලික අංශයට වෙළඳපොළ කටයුතු පහසු කර ගැනීමට රාජ්‍ය විසින් පහසුකම් සැපයීම. පෞද්ගලික අංශයට වැඩි ඉඩක් ලබා දෙන ක්‍රමයක් තමයි නව ලිබරල් ක්‍රමය කියලා කියන්නේ. එතකොට මොනවද කරන්නේ? ආර්ථික ප්‍රතිපත්ති ලිහිල් කරනවා, බදු ප්‍රතිපත්ති ලිහිල් කරනවා, කම්කරු නීති ලිහිල් කරනවා, කම්කරුවාට තිබෙන අයිතිවාසිකම් අඩු කරනවා, ධනපතියාට ධනය උපයන්න තියෙන පහසුව වැඩි කරනවා. ඉතින් අවසානයේ කරලා තියෙන්නේ ධනපතියාට පෞද්ගලික අංශයට වෙළඳපොළ කටයුතු පහසුවෙන් පවත්වාගෙන යන්න ඉඩ ලබා දීම. ආර්ථික ප්‍රතිපත්ති තීරණය කිරීම රාජ්‍යයේ කාර්යයක් බවට පත්වීම.
රාජ්‍ය සම්පූර්ණයෙන්ම නිෂ්පාදනය බෙදා හැරීම කියන ක්‍රියාවලියෙන් ඉවත් වෙනවා. හැබැයි ප්‍රතිපත්ති තීරණය කිරීමේ කාර්යයේ පමණක් නිරත වෙනවා. තවදුරටත් රාජ්‍ය නිෂ්පාදකයෙක් නෙමෙයි. තවදුරටත් රාජ්‍ය ව්‍යවසායකයෙක් නෙමෙයි. එයා ඒ ඔක්කොම බාර කරනවා පෞද්ගලික අංශයට. ඉල්ලුම සැපයුම මත පදනම් වූ වෙළඳපොළ ආර්ථිකයක් පවත්වාගෙන යාම. ඔව් ඉල්ලුම සැපයුම මත. ඉල්ලුම වැඩි නම් භාණ්ඩයේ මිල ඉහළ යනවා. සැපයුම අඩුයි නම් භාණ්ඩයේ මිල ඉහළ යනවා. ඉල්ලුම අඩුයි නම් භාණ්ඩයේ මිල පහළ යනවා. සැපයුම වැඩි නම් භාණ්ඩයේ මිල පහළ යනවා. එතකොට ඉල්ලුම සැපයුම මත වෙළඳපොළ තීරණය වෙනවා. භාණ්ඩයේ මිල තීරණය වෙනවා. ඇයි දැන් මීට මාස 5කට 6කට ඉස්සෙල්ලා රුපියල් 580ට තිබිච්ච මිලිමීටර් 12 කම්බියක් යකඩ කම්බියක් 580ට තිබිච්ච එක දැන් 1170කට ගිහිල්ලා තියෙනවා. ඇයි ඒ? ඊයේ අර පොඩි ෆෝන් එකක් ගන්න ගියා. මීට අවුරුදු 2කට විතර ඉස්සෙල්ලා ගත්ත ෆෝන් එක රුපියල් 3000යි. ඊයේ ගත්තාම මේක 4500යි කිව්වා. එකම වර්ගය එකම කම්පැනිය තව සතියකින් තව රුපියල් 200ක් වැඩි වෙනවා කිව්වා මේකට. මොකක්ද හේතුව? අපනයන ආනයන සීමා කරලා රටට දුරකථන එන්නේ නැහැ. ඉතින් සැපයුම අඩු වෙලා ඒනවට ඉල්ලුම සුපුරුදු පරිදි දිනවා මිල ඉහළ යනවා. ඉල්ලුම සැපයුම මත මිල තීරණය වෙනවා. රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම මේ රොබර්ට් නෝසික්, ෆෙඩරික් වොන් හයික්, මිල්ටන් ෆ්‍රිඩ්මන් කියන තුන්දෙනා නිරන්තරයෙන්ම කිව්වේ රාජ්‍යයේ ආර්ථික කටයුතු හැකියතාක් අවම කරන්න. රාජ්‍යංශය යටතේ පවතින පෞද්ගලික රාජ්‍යංශය යටතේ පවතින ආයතන පෞද්ගලික අංශයට පවරා දෙන්න. ඕක තමයි ඒගොල්ලන් ඉල්ලීම උනේ. ඉතින් මොකද කරුවේ? බ්‍රිතාන්‍යයේ මාග්‍රට් තැචර් අගමැතිවරිය, ඒ වගේම ඇමරිකාවේ රොනල්ඩ් රේගන් ජනාධිපතිවරයා රාජ්‍යංශය යටතේ තිබිච්ච ආයතන ව්‍යාපාර ඒ ඔක්කොම පෞද්ගලික අංශයට ක්‍රමයෙන් විකුණන්න පටන් ගත්තා, පවර්ලා දෙන්න පටන් ගත්තා. ඒ ක්‍රමය තමයි ලෝකෙට ව්‍යාප්ත වෙලා අද ඔය ගෝලීය ක්‍රමය කියලා කියන්නේ. නිෂ්පාදනය සහ බෙදා හැරීමේ ක්‍රියාවලිය සඳහා රාජ්‍යයේ ඍජු මැදිහත් වීම. රාජ්‍ය මැදිහත් වෙන්නේ නැහැ. රාජ්‍ය ඍජුව මැදිහත් වෙන්නේ නැහැ. වැරදි E. උත්තරේ 1 A B C D. ප්‍රශ්නාංක 25 ස්වාධිපති බලය. ඔව් මගේ පුතේ මයික් එක මියුට් කරගන්න ඉක්මනට. මේ රෙකෝඩින් එක කරනවා ඉක්මනට මයික් එක මියුට් කරගන්න. කවිෂා මයික් එක මියුට් කරගන්න ඉක්මනට. රයිට් පුතේ මයික් එක ඕන් කරගෙන ඔයාලා මේ කතා කරන්න බෑ. මේකේ රෙකෝඩින් එකක් යනවා. හරි. එතකොට මේක අනිත් අයට යනකොට ඔයාලා කතා කරන ඒවා යනවා එහෙමම රෙකෝඩ් වෙලා. ප්‍රශ්නාංක 25 ස්වාධිපති බලය, රාජ්‍ය බලය. සමාජයේ අනිකුත් සංවිධාන ඉක්මවා කටයුතු කිරීමට රාජ්‍යයට ඇති අවකාශය අවධාරණය කරයි. ඔව් රාජ්‍යයට සමාජයේ තියෙන අනිකුත් හැම සංවිධානයක්ම ඉක්මවලා කටයුතු කරන්න පුළුවන්කම තියෙන්නේ ස්වාධිපති බලය නිසා. ඊට අභියෝග කළ හැකි වෙනත් නීතියක් නොපවතින බව සම්භාව්‍ය ස්වාධිපතිවාදීන්ගේ පිළිගැනීමයි. ජීන් බොඩීන් තමයි මේ ස්වාධිපත්වය අසහාය, අසීමිත, බෙදිය නොහැකි, පැවරිය නොහැකි, අන්සතු කළ නොහැකි උත්තරීතර පරම බලයක් විදිහට විග්‍රහ කරන්නේ. එතකොට මේ විග්‍රහ කිරීමට අනුව රාජ්‍ය ඉක්මවා යන්න වෙන කිසිම සංවිධානයකට පුළුවන්කමක් නැහැ. ආන්නේ විග්‍රහයට කියනවා සම්භාව්‍ය ස්වාධිපති සංකල්පය. සම්භාව්‍ය ස්වාධිපති සංකල්පය. ජීන් බොඩීන් මුලින්ම මේ අදහස ඉදිරිපත් කරනවා. ඊට පස්සේ ඒක පිළිගන්නවා තෝමස් හොබ්ස්.
පසුකාලීනව ජෝන් ඔස්ටිනුත් හොබ්ස්ගේ සහ ලොග්ගේ අදහස පිළිගන්නවා. ඒකට කියන්නේ සම්භාව්‍ය ස්වාධිපති සංකල්පය. ඒකට විකල්ප ඉදිරිපත් කරමින් ඒ සම්භාව්‍ය ස්වාධිපත්‍ය විවේචනය කරමින් ජෝන් ලොක් ඒ වගේම චාල්ස් මොන්ටෙස්කියු වගේ අදහස් ඉදිරිපත් කෙරුවා. ඒක පශ්චාත් සම්භාව්‍ය ස්වාධිපති සංකල්පය. ඒ කියන්නේ සම්භාව්‍ය ස්වාධිපත්‍යයට පස්සේ ආපු අදහස. බෙදිය නොහැකි පැවරිය නොහැකි බලය කියන වර්තමානයේද පිළිගනි. වැරදි. වර්තමානයේ පිළිගන්නේ නැහැ. සී වැරදි. ලිබරල් දේශපාලන ආර්ථික මතවාදයේ වර්ධනය සම්භාව්‍ය ස්වාධිපති බලයට අභියෝගයකි. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිගැනීම තමයි බලතල බෙදීම, ඊළඟට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව, මානව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම, මෙන්න මේ වගේ සංකල්ප යෝජනා. ඉතින් ඒව ආරක්ෂා කරන්න යනකොට ස්වාධිපත්‍ය සීමා කරගන්න වෙනවා. ජනතාවගේ අයිතීන් ආරක්ෂා වෙනකොට අනිත් පැත්තෙන් ස්වාධිපත්‍ය සීමා වෙනවා. බලය බෙදනකොට අනිත් පැත්තෙන් ස්වාධිපත්‍යයේ සංකල්පයේ බිඳ වැටෙනවා. එහෙනම් ලිබරල් ක්‍රමයේ වර්ධනය අර සම්භාව්‍ය ස්වාධිපති සංකල්පයට අභියෝගයක්. අසහාය ස්වාධිපති බලයක් නූතන රාජ්‍ය තුල ක්‍රියාවට නැගිය හැක. පුළුවන්ද? නොහැක. පිළිතුර වෙන්නේ A B D. C සහ E වැරදි. උත්තරේ 5. උත්තරේ 5. ප්‍රශ්නාංක 26 ඉඳන් 30 දක්වා වල දන්නවා කරන්න ඕන දේ දැන්. රාජ්‍ය තුල ස්ථිරවම ජීවත් වෙන පුද්ගලයා පුරවැසියා යනුවෙන් හැඳින්වේ. ඔව්, රාජ්‍යයක් තුල ස්ථිරවම ජීවත් වෙන කෙනා පුරවැසියා කියලා කියනවා. පුරවැසි භාවයේ යන්න ග්‍රීක නාගරික රාජ්‍ය ඇසුරින් භාවිතයට පැමිණි අතර ඇරිස්ටෝටල් ඊට සක්‍රීය පුරවැසි භාවයේ යන සංකල්ප එකතු කර ඇත. හරි. එහෙනම් අතන පුරවැසි භාවයේ පිළිබඳ නිවැරදි විග්‍රහයක් තියෙනවා. ඒ පුරවැසි භාවයේ පිළිබඳ අදහස තවදුරටත් විස්තර කරනවා. ප්‍රකාශ දෙකම නිවැරදි. පළමු ප්‍රකාශය තවදුරටත් විස්තර කරයි. උත්තරේ 5. නිශ්චිත භූමි ප්‍රදේශයක් තුල බලහත්කාරී බලය සුජාත ලෙස යෙදවීමේ ඒකාධිකාරිය තමන්ට පමණක් හිමි බව ප්‍රකාශ කරන්නා වූ ප්‍රජාව රාජ්‍ය වේ යනුවෙන් හැර ලැස්කි පවසයි. වැරදි. ඒක ප්‍රකාශ කරුවේ මැක්ස් වෙබර්. මැක්ස් වෙබර්ගේ අදහස ඒක. හැර ලැස්කි කියන එක වැරදි. මැක්ස් වෙබර්. නිශ්චිත භූමි ප්‍රදේශයක් තුල ජීවත් වන ජනතාව පාලනය කිරීම සඳහා නීති රීති, හමුදා, පොලිසිය ආදී යොදා ගැනීම රාජ්‍යයේ ස්වභාවයයි. නිවැරදි. සත්‍යයි අසත්‍යයි සත්‍යයි. අසත්‍යයි සත්‍යයි. උත්තරේ 3. අසත්‍යයි සත්‍යයි නම් උත්තරේ 3. ප්‍රශ්නාංක 28 මිල්ටන් ෆ්‍රීඩ්මන්, රොබර්ට් නෝසික්, ෆෙඩරික් හයික් යන අයගේ දේශපාලන ආර්ථික අදහස් තුලින් සුබසාධනවාදී රාජ්‍ය ක්‍රමය පෝෂණය වී ඇත. වැරදි. ඒ අයගේ අදහස් තුලින් පෝෂණය වුණේ නව ලිබරල් රාජ්‍ය ක්‍රමය. නැත්නම් අවම රාජ්‍ය ක්‍රමය කියන්නේ ආන්න ඒක. ඒතර අසත්‍යයි. නිර්ධනයන්ගේ පොදු යහපත පිණිස රාජ්‍ය ප්‍රතිපත්ති තීරණය කිරීම නව නිදහස්වාදී රාජ්‍ය ක්‍රමයේ ස්වභාවයයි. නිර්ධනයන්ගේ පොදු යහපත පිණිස රාජ්‍ය ප්‍රතිපත්ති තීරණය කිරීම ඒක ඇවිල්ලා සුබ සාධනවාදී රාජ්‍ය ක්‍රමේ ලක්ෂණය. ඒක ඇවිල්ලා නව ලිබරල් ක්‍රමේ ලක්ෂණය නෙමෙයි. ඒ නිසා වැරදි දෙවෙනි ප්‍රකාශයක්. අසත්‍යයි අසත්‍යයි. අසත්‍යයි අසත්‍යයි. උත්තරේ 4. ප්‍රශ්නාංක 29 පශ්චාත් යටත් විජිත රාජ්‍යයන් බොහොමයක් තවමත් සංවර්ධිත තත්ත්වයට ළඟා වී නැත. දැන් දකුණු ආසියාවේ තියෙන රාජ්‍යයන් පශ්චාත් යටත් විජිත රාජ්‍යනේ. බ්‍රිතාන්‍යයට යටත් වෙලා තිබිලා නිදහස ලැබුවා. ඉන්දියාව, ශ්‍රී ලංකාව, පාකිස්තානයේ, මාලදිවයින නේද? බංග්ලාදේශය. ඉතින් ඔය එකක්වත් සංවර්ධිත මට්ටමට ළඟා වෙලා නැහෙනේ.
ලතින් ඇමරිකාවේ රාජ්‍යයන්ගෙන් අති බහුතරයක් තවම සංවර්ධනය වෙමින් පවතී. මැද පෙරදිග රටවල් ගත්තොත් එම ආර්ථික දියුණුවක් තිබුණට සමාජීය සංස්කෘතික සමාජීය අධ්‍යාපනික දියුණුවක් නැහැ. ඉතින් එහෙම ගත්තොත් සංවර්ධනය වෙමින් පවතින. නිවැරදි. ග්‍රීක නාගරික රාජ්‍ය ක්‍රමය තුල කාන්තාවන් විදේශිකයන් වෙළෙන්දන් යනාදීන්ට පුරවැසි භාවයේ හිමි නොවීය. සත්‍යයි සත්‍යයි. පළවෙනි ප්‍රකාශයට දෙවෙනි ප්‍රකාශයේ සම්බන්ධතාවයක් නැහැ. පළවෙනි එකේ කතා කරනවා පශ්චාත් යටත් විජිත රාජ්‍ය ගැන. දෙවෙනි එකේ කතා කරනවා ග්‍රීක නාගරික රාජ්‍ය ක්‍රමය ගැන. එහෙනම් එකිනෙකට සම්බන්ධතාවයක් නැහැ. ප්‍රකාශ දෙකම නිවැරදි. එහෙනම් උත්තරේ එන්නේ 1. හමුදා කුමන්ත්‍රණ මගින් බලය උදුරා ගැනීම, පාලකයන් අතිශයින් දූෂිත වීම සමහර පශ්චාත් යටත් විජිත රාජ්‍යයන්ගේ ලක්ෂණ වේ. ඔව්. අප්‍රිකාවේ තියෙන සමහර රාජ්‍යයන්නේ ඔය ලිබියාව, ඊජිප්තුව, ඊළඟට කොංගෝ, ටැන්සානියා, ටියුනීසියාව, ඊළඟට තියෙන ගොඩක් රටවල් සිම්බාබ්වේ, ඉතියෝපියාව, සෝමාලියාව, ඒ වගේ රාජ්‍යයන් ගොඩක් තියෙනවා නේ. ලංකාවෙත් එහෙමනේ ඉතින් ආයෙත් යන්න ඕනේ. පශ්චාත් යටත් විජිත රාජ්‍යයන් තුළ ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදයක් ක්‍රියාත්මක වේ. වැරදි. දුර්වල ප්‍රජාතන්ත්‍රවාදයක් පවතින. සත්‍යයි අසත්‍යයි. උත්තරේ 2. ආන්න බලන්න ඉක්මනට කීයක් හරිද කියලා. නේද? එහෙම බලන්න එහෙම හරි කවුද ඉන්නේ කියලා. Facebook पे हाँ हाँ හරි ළමයි ඉන්නවද 30න් 30ම හරි කෙනෙක් එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි තුන් දෙනෙක් හරි ඉන්නවද 30න් 30ම හරි නම් ඉතින් හොඳයි ගොඩක් නේද හරි එහෙනම් අපි යනවා 31 වෙනි ප්‍රශ්නයට ඔව් 31 වෙනි ප්‍රශ්නේ 31 වෙනි ප්‍රශ්නේ කියනවා සමාජයේ පවතින උත්තරීතරම සංවිධානයේ රාජ්‍ය බව ප්‍රකාශ කරන ප්‍රධාන අර්ථකථන දෙකක් දක්වන්න කියලා. මේක කොයි විදිහට තේරුම් අරන්ද දන්නේ රාජ්‍ය සමාජයේ කේන්ද්‍රීය ආයතනය කියලා මාතෘකාවක් ඉගෙන ගත්තා මතක ඇති. දේශපාලන බලයේ කේන්ද්‍රීය ප්‍රකාශනයේ ලෙස රාජ්‍ය දේශපාලන බලයේ කේන්ද්‍රීය ප්‍රකාශනය කියලා ඔයාලා ඉගෙන ගත්ත මාතෘකාවක්. ඒ මාතෘකාව යටතේ දේශපාලන චින්තකයන් 6 දෙනෙක් රාජ්‍යයේ ශ්‍රේෂ්ඨත්වයේ රාජ්‍යයේ උත්තරීතර භාවය නැත්නම් රාජ්‍යයේ බලගතු භාවය පිළිබඳ අදහස් ඉදිරිපත් කරනවා. හරි. ආන්නේ ගුරුවත් පොතේ තියෙන 2යි ඒනොට පේපර් මාකින් එකේ 6ක් පෙන්නලා දීලා තියෙනවා අපිට. අන්නේ 6 දෙනාගෙන් 2ක් තමයි අහන්නේ. මොනවද? ඇරිස්ටෝටල්ගේ අර්ථය. අපි ඒකට කියනවා ඇරිස්ටෝටලියානු අර්ථය. ඊළඟට කවුටිල්ලගේ අර්ථය. හොබ්ස්ගේ අර්ථය. ලොග්ගේ අර්ථය. මාක්ස්ගේ අර්ථය. අවසාන වශයෙන්
මැක්ස් වෙබර්ගේ අර්ථය වෙබේරියානු අර්ථය. ඇරිස්ටෝටලියානු අර්ථය වෙබේරියානු අර්ථය මාක්ස්ගේ අර්ථය හොබ්ස්ගේ අර්ථය කවුටිල්ලගේ අර්ථය සහ ජෝන් ලොග්ගේ අර්ථය. ඔන්න ඔය හයෙන් දෙකක් තමයි උත්තරෙන් බලාපොරොත්තු වෙන්නේ. ප්‍රශ්න අංක 32 භෞමික රාජ්‍යයක ලක්ෂණ දෙකක් දක්වන්නලු. හරිම සිම්පල්. මොනවද? නිශ්චිත දේශීමාව, ජාතික පදනම, ආණ්ඩුව, ස්වාධිපති බලය. නිශ්චිත දේශීමාව, ජාතික පදනම, ආණ්ඩුව, ස්වාධිපති බලය. ජාතික රාජ්‍යයක ලක්ෂණ දෙකක් පෙන්වා දෙන්න කියලා කියනවා. ඔව් ජාතික රාජ්‍යයකට ආවේනික ලක්ෂණ තියෙනවා. එකක් තමයි රාජ්‍ය සහ ජාතිය අනන්‍ය වීම. රාජ්‍ය සහ ජාතිය අනන්‍ය වීම. උත්තර ටික දානවා මේ ගෲප් එකට. ඒ නිසා ඔයාලා ලියා ගන්න පුළුවන් ඉක්මනින් ලියා ගන්න. නැත්නම් මම උත්තර ටික දානවා. මම ටික ඉක්මනින් කියාගෙන යනවා. රාජ්‍ය සහ ජාතිය අනන්‍ය වීම, නිශ්චිත දේශ සීමාවකින් යුක්ත වීම, ස්වාධිපති බලය සහිත වීම. ඔයාලගේ උත්තර හරිනම් බලාගෙන දාගන්න. බලන්න උත්තරේ. ලියලා තියෙනවද මේ කියන කාරණා? ඔන්න ආයෙ කියනවා ජාතිය සහ රාජ්‍ය අනන්‍ය වීම, නිශ්චිත දේශීමාවකින් යුක්ත වීම, ස්වාධිපති බලය සහිත වීම, මධ්‍යගත පරමාධිපත්‍ය, නෛතික පුරවැසි භාවය, සංස්කෘතික ඒකීයත්වය. සංස්කෘතික ඒකීයත්වය. ඔන්න ඔය කාරණා වලින් දෙකක් තියෙන්න ඕනේ. ඊළඟට කියනවා 34 වෙනි ප්‍රශ්නේ පහත කෘතීන්හි කතුවරුන් දක්වන්නලු. ජාතික රාජ්‍යයේ අවසානයේ the end of the national country නේද? nations country නෙමෙයි එන්න ඕනේ. පොඩි එතන දෝෂයක් තියෙන්නේ. national country, the end of the national country. ජාතීන්ගේ රාජ්‍යය නෙමෙයි යහන්නේ ජාතික රාජ්‍යයේ අවසානයේ. ජීන් මාරි ගෙහෙන්නෝ. මහාචාර්ය ජීන් මාරි ගෙහෙන්නෝ. දේශපාලනයේ වෘත්තියක් වශයෙන් the politics as a vocation. කවුද ලියන්නේ? මැක්ස් වෙබර්. මැක්ස් වෙබර්. ප්‍රශ්න අංක 35 ග්‍රීක නාගරික රාජ්‍යයේ ලක්ෂණ දෙකක්. රාජ්‍ය ප්‍රමාණයෙන් කුඩා වීම, ඊළඟට භෞමික වශයෙන් නිශ්චිත වීම. ඒ කියන්නේ නිශ්චිත දේශීමාවක් තිබීම. භෞමික වශයෙන් නිශ්චිත වීම, එහෙම නැත්නම් නිශ්චිත දේශීමාවක් තිබීම. දේශපාලන වශයෙන් සංවිධානය වූ ඒකක වීම. දේශපාලනමය වශයෙන් සංවිධානය වූ ඒකක වීම. එකිනෙකින් ස්වාධීන වූ ඒකක වීම. හරි? කුඩා ජනසංඛ්‍යාවක් සහිත රාජ්‍යයන් වීම. බලන්න උත්තර ටික දාපුවම. ප්‍රශ්න අංක 36 පහත සංකල්ප ඉදිරිපත් කළේ කවුරුන් විසින්දයි දක්වන්න කියනවා. පශ්චාත් යටත් විජිත රාජ්‍ය සංකල්පය හම්සා අලාවි. හම්සා අලාවි. සම්භාව්‍ය ස්වාධිපති සංකල්පය ජීන් බොඩීන්. ජීන් බොඩීන්. ප්‍රශ්න අංක 37 පශ්චාත් යටත් විජිත රාජ්‍යයක ලක්ෂණ දෙකක් දක්වන්නලු. පශ්චාත් යටත් විජිත රාජ්‍යයක ලක්ෂණ දෙකක්. ලක්ෂණ ඉතින් කීපයක්ම තියෙනවා. අධිකාරිවාදී පාලන ක්‍රම පැවතීම, නීතියේ ආධිපත්‍ය දුර්වල වීම, පරිපාලන ආයතන දේශපාලනීකරණය වීම, සිවිල් සංවිධානවල ක්‍රියාකාරීත්වය දුර්වල වීම, සමාජ ගැටුම් බහුල වීම, ආර්ථික සංවර්ධනය මන්දගාමී වීම. ඔන්න ඕවා තමයි එන්නේ. ප්‍රශ්න අංක 38 මාක්ස්වාදීන් ඉදිරිපත් කරන සමාජ විකාශනයේ වරාංග තුල තියෙන ඓතිහාසික භෞතිකවාදය කියලා අවස්ථා දෙකක් රාජ්‍යයෙන් තොර වේ. මම ඉස්සරලා කිව්වා. ප්‍රාග් කොමියුනිස්ට් සමාජය, කොමියුනිස්ට් සමාජය. අනාගතයේදී එළඹෙන එක කොමියුනිස්ට් සමාජය, අතීතයේ මුලින්ම තිබිච්ච එක ප්‍රාග් කොමියුනිස්ට් සමාජය. ওই දෙකේ රාජ්‍ය නැහැ. ප්‍රශ්න අංක 39 ග්‍රන්ථ දෙකක් සඳහන් කරලා කතුවරුන් අහනවා. රාජ්‍ය පිළිබඳ ග්‍රන්ථ 6ක්
to treat the 6 books concerning the state. රාජ්‍ය පිළිබඳ ග්‍රන්ථ 6ක්. දෝෂයක් තියෙනවා එතන හදාගන්න මේ the 6 කියලා ආයේ ix කියලා වැදලා තියෙනවා. ඒක හැදිලා නැහැ, සෝදුපත් බැලිලා නැහැ. රාජ්‍ය පිළිබඳ ග්‍රන්ථ 6ක්. the 6 books concerning the state. හරි. ඒක ලියන්නේ ජීන් බොඩීන්. 39 සිවිල් ආණ්ඩුව පිළිබඳ සම්මුතීන් දෙකක්. ජෝන් ලොක්. ප්‍රශ්න අංක 40 පහත කෘතීන්හි කතුවරුන් නම් කරන්න. පහත කෘතීන්හි කතුවරුන්. ලෙවියතාන්. කවුද ලියන්නේ? ලෙවියතාන් ලියන්නේ තෝමස් හොබ්ස් 1651 දී. සමාජ සම්මුතිය නැත්නම් සමාජ ගිවිසුම. සමාජ සම්මුතිය හෝ සමාජ ගිවිසුම. ඉංග්‍රීසියෙන් එක වචන දෙකයි නේ. එකම අර්ථයයි social contract. කවුද ලියන්නේ? ජීන් ජැක්විස් රූසෝ. එහෙම නැත්නම් ෂෝන් ෂාක් රූසෝ කියලා කියනවා. ජීන් ජැක්විස් රූසෝ එහෙම නැත්නම් ෂෝන් ෂාක් රූසෝ. ප්‍රශ්න අංක 41 සමාජ සම්මුතිවාදීන් තම මතය ඉදිරිපත් කිරීමේදී සමාජයේ අවධි දෙකකට බෙදා දක්වයි. එම අවධි දෙක නම් කරන්න කියලා කියනවා. ඒගොල්ලෝ රාජ්‍ය බිහිවීමට පෙර අවධියයි රාජ්‍ය බිහි කර ගැනීමෙන් පසු අවධියයි කියලා අවස්ථා දෙකක් නම් කරනවා. ඒතකොට ඒක නෙමෙයි අහන්නේ. රාජ්‍ය බිහි කර ගැනීමට පෙර අවධිය ප්‍රකෘති සමාජය එහෙම නැත්නම් ස්වභාවික සමාජය. ප්‍රකෘති සමාජය එහෙම නැත්නම් ස්වභාවික සමාජය. රාජ්‍ය බිහි කර ගැනීමෙන් පසු අවධිය සිවිල් සමාජය. ඒ කියන්නේ උත්තරේ තියෙන්න ඕනේ එක්කෝ ප්‍රකෘති සමාජයයි සිවිල් සමාජයයි කියලා. එහෙම නැත්නම් ස්වභාවික සමාජයයි සිවිල් සමාජයයි කියලා. ප්‍රශ්න අංක 42 පහත දේශපාලන සංකල්පයන්හි නිර්මාතෘවරුන් නම් කරන්න කියලා කියනවා. පාර්ලිමේන්තු ස්වාධිපත්‍ය. ඒ සංකල්පයේ නිර්මාතෘවරයා ජෝන් ලොක්. මහජන ස්වාධිපති සංකල්පයේ නිර්මාතෘවරයා කවුද? ජීන් ජැක්විස් රූසෝ. ප්‍රශ්න අංක 43 පහත පිළිගැනීම් වලට අදාළ දේශපාලන මතවාදයේ නම් කරන්න කියලා කියනවා. රාජ්‍ය පන්ති උපකරණයකි රාජ්‍ය අස්ථාවර සංවිධානයකි. කවුද? දේශපාලන මතවාදය මොකද්ද? මාක්ස්වාදය. කවුරු හරි විද්‍යාත්මක සමාජවාදය කියලා ලියලා නම් උත්තරේ නිවැරදි. මාක්ස්වාදය වෙනුවට විද්‍යාත්මක සමාජවාදය කියලා ලියලා නම් උත්තරේ නිවැරදි. සමාජවාදය කියලා ලියලා තිබුණොත් ඉතින් උත්තරේ ටිකක් අර්බුදකාරී. ඒ වගේ තැනකදී ඉතින් අපිට තීරණය කරන්න බෑ උත්තරේ. ප්‍රොෆෙසර් තමයි උත්තරේ තීරණය කරන්නේ. මොකද සමාජවාදයේ ප්‍රභේද ගණනාවක් තියෙනවා. ඒකේ එක ප්‍රභේදයක් තමයි මාක්ස්වාදය. නැත්නම් විද්‍යාත්මක සමාජවාදය. ඒ අය තමයි මේ මතය දරන්නේ. 44 පහත සංකල්ප ඉදිරිපත් කළ අය නම් කරන්නලු. සක්‍රීය පුරවැසි භාවය. ඇරිස්ටෝටල් සක්‍රීය පුරවැසි භාවය පිළිබඳ සංකල්පය ඇරිස්ටෝටල් ඉදිරිපත් කරන්නේ. සමාජ පුරවැසි භාවය. සමාජ පුරවැසි භාවය ඉදිරිපත් කරන්නේ ටීඑච් මාෂල්. ටීඑච් මාෂල්. ටීඑච් මාෂල්. පහතින් දැක්වෙන විස්තරයන්ට අදාළ දේශපාලන සංකල්ප දෙක නම් කරන්න කියලා කියනවා. රාජ්‍ය හා බැඳී ඇත. පාලක පාලිත දෙපක්ෂයම මීට අයත් වේ. රාජ්‍ය විසින් පිරිනමන අයිතිවාසිකම් භුක්ති විඳීමටද රාජ්‍යයේ තනතුරු දැරීමටද අවශ්‍ය වේ. දැන් එවැනි අදහසකට ගැලපෙන හැඳින්වීම මොනවද? තියෙනවා ජාතිය, පුරවැසි භාවය, කොහොම ඒවා එනවනේ ඔළුවට නේ. හැබැයි හරියට කිරලා මැනලා උත්තරේ තෝරගන්න. කොහෙන්ද අල්ලගන්න ඕනේ? රාජ්‍ය විසින් පිරිනමන අයිතිවාසිකම් භුක්ති විඳීමටද රාජ්‍යයේ තනතුරු දැරීමටද අවශ්‍ය වේ. උත්තරය පුරවැසි භාවය.
පුරවැසි භාවය. 45 1 පුරවැසි භාවය. 45 2 රාජ්‍යයක් තුල ජීවත් වන සියලු පුරවැසියන් හැඳින්වීම සඳහා භාවිතා කරයි. රාජ්‍යයෙන් තොරව පවතින්නේ නැත. රාජ්‍ය දේශීමාව පදනම් කරගෙන බිහි වී ඇත. රාජ්‍ය තුල ජීවත් වන සියලු පුරවැසියන් හැඳින්වීම සඳහා භාවිතා කරයි. මොකද්ද? ජාතිය. රාජ්‍ය තුල ජීවත් වන සියලු පුරවැසියන් හඳුන්වන්න ජාතිය කියලා භාවිතා කරනවා. රාජ්‍යයෙන් තොරව ජාතිය කියලා එකක් නැහැනේ. රාජ්‍ය දේශීමාවෙන් පිටස්තරව ජාතියකුත් නැහැ. ජාතිය. පළවෙනි එකට පුරවැසි භාවය, දෙවෙනි එකට ජාතිය. දැන් දෙවෙනි මාරුලා ලියවුණොත් උත්තරේ වැරදි. පළවෙනි එකට ජාතිය වෙලා දෙවෙනි එකට පුරවැසි භාවය වෙන්න බෑ. හරි. ප්‍රශ්න අංක 46 ෆැසිස්ට් වාදය හා සම්බන්ධ පහත සංකල්ප ඉදිරිපත් කළේ කවුද? ජාතියේ ප්‍රතිමූර්තිය රාජ්‍යයි. අර තව එකක් තියෙනවා මේ පරම විඥානයේ ප්‍රතිමූර්තිය රාජ්‍යයි කියලා එකකුත් තියෙනවා. ඒක නෙමෙයි මේ අහන්නේ. ජාතියේ ප්‍රතිමූර්තිය රාජ්‍යයි. පරම විඥානයේ ප්‍රතිමූර්තිය රාජ්‍යයි කිව්වේ කවුද? පරම විඥානයේ ප්‍රතිමූර්තිය රාජ්‍යයි. පරම විඥානයේ ප්‍රතිමූර්තිය රාජ්‍යයි. එහෙම කිව්වේ විල්හෙල්ම් විල්ෆ්‍රෙඩ් හෙගල්. විල්හෙල්ම් විල්ෆ්‍රෙඩ් හෙගල් එහෙම කිව්වේ. නමුත් මෙතන අහන්නේ මොකද්ද? ජාතියේ ප්‍රතිමූර්ති රාජ්‍යයි. එහෙම කිව්වේ වෙන කවුරුත් නෙමෙයි මුසෝලිනි. ඉතාලියේ හිටපු ෆැසිස්ට් නායකයා බෙනිටෝ මුසෝලිනි. දැන් ওই දෙක පටලව ගන්නවා මම ඒ නිසා තමයි එහෙම කිව්වේ. බෙනිටෝ මුසෝලිනි. සුපිරි මිනිසා. සුපිරි මිනිසා සංකල්ප ඉදිරිපත් කරන්නේ නියට්සේ. 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 ප්‍රශ්න අංක 47 නව ලිබරල් වාදයේ පෝෂණය කළ දේශපාලන ආර්ථික විද්‍යාඥයන් දෙදෙනෙක් නම් කරන්න කියලා කියනවා. රොබර්ට් නෝසික්. රොබර්ට් නෝසික්. ෆෙඩරික් වොන් හයික්. මිල්ටන් ෆ්‍රීඩ්මන්. ෆ්‍රැන්සිස් ෆුකුයාමා. ෆ්‍රැන්සිස් ෆුකුයාමා. ඊළඟට ආයින්නවා සැමුවෙල් හන්ටින්ටන්. සැමුවෙල් හන්ටින්ටන්. 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 මේ ෆ්‍රැන්සිස් ෆුකුයාමා ලියනවා පොතක් 1991 ඔය 90 ගණන් වලදී මොකද්ද the end of the history and the last man. The end of the history and the last man. මෙන්න මේ පොතෙන් තමයි ප්‍රකාශ කරන්නේ ওই නව ලිබරල් වාදී අදහස්. 48 පහත පිළිගැනීම් සහිත දේශපාලන මතවාද දෙක නම් කරන්න. රාජ්‍ය සදාතනික වේ. රාජ්‍ය සදාතනිකයි කියලා කිව්වේ කවුද? දේශපාලන මතවාදය. ලිබරල් වාදය. රාජ්‍ය සදාතනික නොවේ. මාක්ස් වාදය. රාජ්‍ය සදාතනිකයි කිව්වේ ලිබරල් වාදීන්. රාජ්‍ය සදාතනික නොවේ කිව්වේ මාක්ස් වාදී. 49 ප්‍රංශ විප්ලවයට මඟ පෙන්වූ ප්‍රධාන දේශපාලන චින්තකයන් දෙදෙනා. ප්‍රංශ විප්ලවයට මඟ පෙන්වූ ප්‍රධාන දේශපාලන චින්තකයන් දෙදෙනා. එක්කෙනෙක්
චාල්ස් මොන්ටෙස්කියු, දෙවෙනි එක්කෙනා ජීන් ජැක්විස් රූසෝ, කවුරු හරි ලියලා නම් වෝල්ටයාර් කියලා. උත්තරේ නිවැරදි. චාල්ස් මොන්ටෙස්කියු, ජීන් ජැක්විස් රූසෝ, වෝල්ටයාර් කියලා ලියලා නම් කවුරු හරි වැරදි නෑ. හැබැයි ප්‍රධානම දෙන්න වෙන්නේ රූසෝ සහ මොන්ටෙස්කියු. ප්‍රශ්නංක 50. වර්තමාන රාජ්‍යයන්හි පුරවැසියා සම්බන්ධ කැපී පෙනෙන ලක්ෂණ දෙකකි. ඒ ලක්ෂණ දෙක පෙන්වා දෙන්න කියලා කියනවා. එකක් තමයි පුරවැසියා අයිතිවාසිකම් භුක්ති විඳින්නෙක් වීම. අයිතිවාසිකම් භුක්ති විඳින්නෙක් වීම. දෙක, වගකීම් යුතුයකම් ඉටු කරන්නෙක් වීම. වගකීම් යුතුයකම් ඉටු කරන්නෙක් වීම. රයිට්. ওই විදිහට තමයි ප්‍රශ්න පත්‍ර අංක 3 පිළිතුරු තීරණය වෙන්නේ. බලන්න 50න් කීයක් හරිද කියලා. බලලා Taman තීරණය කරන්න මොකද්ද කරන්න ඕන කියලා. අපි පැය කාලෙකින් පටන් ගන්නවා පේපර් අංක 4. පැය කාලෙකින්. හරි. 6යි කාල වෙද්දී එන්න.